අද අපි අවධානය යොමු කරන්නේ ඉතාමත්ම වැදගත් ඕගොල්ලන්ට තව විදිහකට කිව්වොත් මේ වෙනකම් කරගෙන ආපු කොටස් වලට වඩා වෙනස් පාඩමක් පිළිබඳව තමයි පුතේ නැත්නම් විෂය කරුණක් පිළිබඳව තමයි දොළ පුතාලා දැන් මේ ඉගෙන ගන්න උත්සාහ කරන්නේ. දැනටමත් මාතෘකාව දන්නවනේ. මොකද්ද මාතෘකාව? ප්‍රත්‍යක්ෂ. පාඩම කියවලා බැලුවද යසස්? මේ ගැන කියවලා බැලුවද? ඔව් සර් පළවෙනි පිටුවේ තිබිච්ච ටිකක් අර ඔප්පු කිරීමකින් තොරව ඒ ටික කළා බැලුවා සර්. අපිට පුංචි අදහසක් දෙන්න පුළුවන්ද මේ ගැන? පොඩි අදහසක් දෙන්න බලන්න ඔයාගේ. මොනවා සාමාන්‍යයෙන් සර් ප්‍රත්‍යක්ෂ කියන්නේ ඉතින් කිසිම මේ සැකයකින් තොරව කෙලින්ම ඒක ඇත්ත තමයි කෙලින්ම සැකයක් නැහැ අපිට. ඒක දැන් ප්‍රත්‍යක්ෂ කියන්නේ. උදාහරණයක් අපිට කිව්වොත් ඒ කිවිසි උදාහරණයක් කියන්නේ දැන් මේ ප්‍රත්‍යක්ෂයකට උදාහරණයක් දැන් උදාහරණයකින් අපිට පොඩ්ඩක් පැහැදිලි කරලා දුන්නොත් ඔව් කවුද ඒ කියන්නේ කියන්න සර් ඒ කියන්නේ හරි සර් මම කියන්නේ ඒ කියන්නේ සර් අපි දැන් ගමුකෝ සමපාද ත්‍රිකෝණය අපිට සැකයක් නැතුව කෙලින්ම කියන්න පුළුවන් පාද තුනම සමානයි කියලා. ඒ කියන්නේ දැන් සමපාද ත්‍රිකෝණයක A තියෙනවා නම් ඒ කියන්නේ A තියෙනවා A B C. ඒ කියන්නේ AB පාදය BC පාදයට එක්ක සමානයි. AC පාදය BC පාදයට එක්ක සමානයි. ඒ වගේ අපිට කිසිම සැකයක් නැහැ නේවල. ඒ කියන්නේ සෙන්ටිමීටර් 5යි කියලා අපි AB පාදය. ඒතර BC පාදය සෙන්ටිමීටර් 5යි වෙන්නේ. ඒක නේද සර් කියන්නේ ප්‍රත්‍යක්ෂ කියලා. නෑ ඒකේ දැන් එතනින් අවසානයේ අපි එළබෙන නිගමනය මොකද්ද? දැන් එතන දැන් සමපාද ත්‍රිකෝණයක් කිව්වහම කොහොමත් පාද තුන සමානයිනේ. පාද තුන දිගින් සමාන හින්දානේ සමපාද කියන අර්ථ දැක්වීම එන්නේ. එතන කොතනද ප්‍රත්‍යක්ෂයක් යෙදෙන්නේ? මොකද්ද එතන ප්‍රත්‍යක්ෂය කියන්නේ? මොකද්ද යෙදෙන්නේ? දැන් දැන් නමක් දීලානේ තියෙන්නේ. දැන් ඒ නම තුල එයාගේ ගති ලක්ෂණය නිරූපණය වෙනවනේ. නේ? දැන් අපිට නම් දාන්නේ ගති ලක්ෂණ පදනම් කරගෙන නෙමෙයි. නේ දැන් මගේ කරුණාවන්තකම ගැන සලකලා මට එහෙනම් දාන්න ඕනනේ කරුණාසේන කියලා. නේ? ධනවත්කම සලකලා දාන්න ඕන ධනපාල කියලා. ඒ වගේ. එහෙම ඉතින් අපි එහෙම දාන්නේ නැහැ. දැන් මෙයාගේ නම දාලා තියෙන්නේ කොහොමද? මෙයාගේ නම දාලා තියෙන්නේ පාද තුනේ දිග සමානයි සම පාද ත්‍රිකෝණයක්. එතකොට එතන අර්ථ දැක්වීම තුලම පාද තුනේ දිගින් සමාන බව නිරූපණය වෙනවා. ඉතින් මට උතන ප්‍රත්‍යක්ෂයක් කියන්නේ ප්‍රත්‍යක්ෂයක් අනිවාර්ය සත්‍යයක් වෙන්නේ මොකද්ද කියන එක. මොකක්ද? අපි සංවාදයට එකතු වෙන්න දුව කතා කරමු කියන්න බලන්න. සර් දැන් අපි සාමාන්‍ය ජීවිතයේ උදාහරණයක් ගත්තොත් අපි උඩ පැන්නොත් බිම වැටෙනවනේ අනිවාර්යෙන්. ඒක අපි කරලා බලන්න ඕනේ නැහෙනේ. උඩ පැන්නොත් බිම වැටෙනවා. උඩ පැනලා ගහක එල්ලුනොත් එහෙම. හරි සාමාන්‍ය සිද්ධියක්. ඒ කියන්නේ අනිවාර්යෙන් වෙන දෙයක්. ගලක් උඩට විසි කරොත් පහළට වැටෙනවා. ඒ වගේ. දැන් මම මෙහෙම එකක් කිව්වොත් එහෙම. ඔන්න මම චිත්‍ර වලට නම් එච්චර දක්ෂ නෑ. ඉස්සර දැන් කොහොමද දන්නේ නෑ. දැන් ඔයගොල්ලන්ට පේනවා මම මේ අඳින රූප තුනක්. හරි? ඔන්න අපි ගමු නිල් පාටින්. මේ ඉන්නවා මේ අපි හිතමු මේ සමාන. හරිද? මෙතන ඉන්නවා කොණ්ඩේ තියෙනවා. හරි? අමෝ බලන්න සර්ගි චිත්‍ර ටික.
නේ මෙයාගේ අත් දෙකක් තියෙනවා හරි එතකොට මේ ඉන්නවා පොඩ්ඩක් ඇත වුණා හරි ගණන් ගන්න එපා කමල් තව කෙනෙක් ඉන්නවා කවුද තව කෙනෙක් ඉන්නවා එයා නිමල් යාළුවෝ තුන්දෙනෙක් මේ තුන්දෙනා දිහා දැක්කහම ඔන්න බලන්න සමන් මං S කියලා ගන්නවා කමල් K කියලා ගන්නවා නිමල් N කියලා ගන්නවා S ගේ උස K ගේ උසට සමානයි පේනවද මේ S ගේ උස K ගේ උසට සමානයි K ගේ උස N ගේ උසට සමානයි මේ දෙන්නගේ උස සමානයි මේ දෙන්න දැන් K කියන එකනා ඒ කියන්නේ කමල්ගේ උස සමන්ගේ උසට සමානයි කමල්ගේ උස නිමල්ගේ උසට සමානයි එහෙනම් අපිට ඔප්පු කිරීමකින් තොරව පිළිගත හැකි සත්‍ය මොකක්ද සමන්ගේ උස සමානයි සමන්ගේ උස සමානයි නිමල්ගේ උස ආයි අමුතුවෙන් අපි සමන්ගේ නිමල්ගේ උස මනින්න යන්න ඕනේ නැහැ අනිවාර්යයෙන්ම අපිට ඔප්පු කිරීමකින් තොරව පිළිගත හැකි සත්‍ය තමයි සමන්ගේ උස නිමල්ගේ උසට සමානයි. එහෙම වුණාට පස්සේ තමයි තුන්දෙනාගේම උස සමාන වෙන්නේ. එතකොට අපිට බය නැතුව ලියන්න පුළුවන් එහෙනම් කමල්ගේ උසයි සමන්ගේ උසයි නිමල්ගේ උසයි සමානයි. නමුත් මේ කියන තොරතුරු සමුදාය මත මේ දීලා තියෙන තොරතුරු අපි ඒවට කියනවා දී ඇති තොරතුරු මේ දී ඇති තොරතුරු මත අපිට කිසිදු ඔප්පු කිරීමකින් තොරව පිළිගත හැකි සත්‍ය තමයි සමනුයි නිමල්ගේ උස සමාන බව. ඒක නිසක සත්‍යයක්. නේද පුතා? ඉතින් මෙවැනි තව බොහෝ අවස්ථා අපිට අපේ දිනදා කටයුතු වලදී අපිට මුණ ගැහෙනවා. ඉතින් මේවට අපි ගණිතයේ දෙන නම තමයි ප්‍රත්‍යක්ෂ කියලා. නිසක සත්‍යයන් ඔප්පු කිරීමකින් තොරව අපි පිළිගන්නා සත්‍යයන්. ඔප්පු කිරීමක් අවශ්‍ය නැහැ. ඔප්පු කිරීමක් ඕනෙත් නැහැ. ඒක අනිවාර්යයෙන්ම අපිට ඔබ හැමෝටම මේක පිළිගන්න පුළුවන් සත්‍යයක්. නේද? සමහර වෙලාවට අපි ඔය ගෙවල් වල සංවාද අම්මා තාත්තලා යාළුවෝ මිත්‍රයෝ කතා කරනකොට නේ මට ඔයා කියන දේ ඔප්පු කරන්න ඕනේ මම ඒක අනිවාර්යයෙන්ම ප්‍රත්‍යක්ෂයි. මට ඒක පිළිගන්න වෙනවා. මම ඒක අනිවාර්යයෙන්ම දන්නවා. ඒක අනිවාර්යයෙන්ම සත්‍යයක්. ওই වගේ වචන ප්‍රකාශ වෙනවා. ඒක ප්‍රත්‍යක්ෂ. ඉතින් මේ ප්‍රත්‍යක්ෂ පුතා අපි ගණිතයේ යෙදෙනවා. විශේෂයෙන්ම ජ්‍යාමිතියේ යෙදෙන්නේ පුතේ. ජ්‍යාමිතිය කියන්නේ ගණිතේ හදවත වගේ. ජ්‍යාමිතිය හදාරන දරුවෙක්ගේ මහා ලොකු චර්යාමය වෙනස්කම් වෙනවා පුතේ. දැන් ඕගොල්ලෝ 6 ශ්‍රේණිය පහු කරා 7ට ආවා 7 පහු කරා 8ට ආවා 8 පහු කරලා දැන් 9ට ඇවිල්ලා තව ඉදිරියට 10 11 පන්ති වලට ගියාම තමයි ඕගොල්ලන්ගේ පළමු කඩින් විභාගේ මුණ ගැහෙන්නේ. එතකොට පුතේ ඕගොල්ලෝ දැන් 9 කියන තීරණාත්මක සම්දිස්ථානයක ඉන්නේ. හේතුව සාමාන්‍ය පෙළ විෂය නිර්දේශය කියන්නේ 10 11. ඒ 10 11ට ආරම්භයක් හොඳ පිවිසීමක් ලබා දෙන්නේ 9. 9 කොටස් හොඳට ආවරණය වුණාම 10 11 පුතේ
ඔබට අභියෝගයක් වෙන්නේ නැහැ. විශේෂයෙන් 10 තමයි මේ විෂය නිර්දේශي වැඩිම විෂය මාතෘකා ප්‍රමාණයක් අන්තර්ගත වෙන්නේ. මේ 11ට වඩා 10 තමයි ටිකක් බර වෙලා තියෙන්නේ. බර ප්‍රමාණය මේකේ බර වැඩි වෙන්නේ 10ට. 10 තමයි අපිට ලොකු විෂය නිර්දේශයක් තියෙන්නේ. ඉතින් 10 ගොඩක් පහසු වෙන 9 හොඳට ආවරණය කරගත්තොත්. දැන් මම මෙතන කියන්න යන්නේ මෙතනින් පුතේ ජ්‍යාමිතිය පිළිබඳව ඔයගොල්ලෝ වැඩිපුර අධ්‍යයනය කරන්නේ 10 11 දී. ඒකට හේතුවක් තියෙනවා. ජ්‍යාමිතිය කියන විෂය කොටසට පදනම් වෙන්නේ තර්කණය හා හේතු දැක්වීම. තර්කණය හා හේතු දැක්වීම. ඔබට යමක් හිතලා බලලා දීලා තියෙන තොරතුරු විශ්ලේෂණය කරලා සංශ්ලේෂණය කරලා නිගමන වලට එළඹීමේ හැකියාව ඔබේ මනස හුරු කරන්නේ පුතේ ජ්‍යාමිතික කරුණු තුලින්. අපි ගත්තොත් එහෙම අනිත් තේමාවන් මිනිත්ය, එතකොට සංඛ්‍යානය, කුලක සම්භාවිතාවය, එතකොට බීජ ගණිතය ගත්තාම මේවායේ තර්කයක් නැතිවා නොවේ. මේවායේ තර්කානුකූල බවක් තියෙනවා. නමුත් ඒ තර්කානුකූල බව ගොඩනගන්න හේතු සාධක වෙන කොටසක් තමයි නැත්නම් උදව් වෙන කොටසක් තමයි ජ්‍යාමිතිය. ඒ ජ්‍යාමිතියෙන් ලබන පන්නරය තමයි මේවා මේ විෂය කරුණු තර්කානුකූලව දකින්න ඔබගේ මනස හුරු කරන්නේ ජ්‍යාමිතිය තුලින්. මම කියන්න උත්සාහ කරන දේ මම හිතන්නේ ඔයගොල්ලන්ට තේරෙන්න ඇති. ඒ කියන්නේ ඔබ ජ්‍යාමිතිය අතහැරලා ගණිතය හදාරන්න උත්සාහ කරොත් ගණිතයේ තියෙන නියම හරය ඔබට ලැබෙන්නේ නැහැ පුතා. නියම හරය ලැබෙන්නේ නැහැ. අන්න ඒකයි. එහෙනම් මම ඔබට ආරාධනා කරනවා ජ්‍යාමිතිය ඊටාත්ම ආසාවෙන් කැමැත්තෙන් මේ ජ්‍යාමිතික කරුණු අධ්‍යයනය කරන්න දැන් ආරම්භ කරන්න වෙනවා. ඒකට අවශ්‍ය කරන මූලික අඩිතාලම තමයි අපි මේ යොදා ගන්න උත්සාහ කරන්නේ. හරි. එහෙනම් ප්‍රත්‍යක්ෂ වලට මෙතන තියෙන වැදගත්කම මොකක්ද? දැන් මම ඉච්චර පෙරම් පුරලා මම මේ ප්‍රත්‍යක්ෂ මෙතනට ගාව ගන්නෙ කොහොමද? ඔව්. ප්‍රත්‍යක්ෂ ගාව ගන්නෙ මෙහෙමයි. මම කිව්වනේ ජ්‍යාමිතියේ තමයි වැඩිපුරම ප්‍රත්‍යක්ෂ භාවිතා වෙන්නේ. නමුත් පොදුවේ බීජ ගණිතයේ ප්‍රත්‍යක්ෂය යෙදෙනවා. බීජ ගණිතයේ ජ්‍යාමිතියයි කියන මේ කොටස් දෙකම අපි සම්බන්ධ කරලා බැලුවොත් පොදු ප්‍රත්‍යක්ෂ තියෙනවා. මේ දෙකටම සම්බන්ධ වන පොදු ප්‍රත්‍යක්ෂ. ඉතින් මේ පාඩමේදී පුතේ අපි මේ ජ්‍යාමිතියයි බීජ ගණිතයටයි දෙකටම පොදු වූ ප්‍රත්‍යක්ෂ පහක් පිළිබඳව අධ්‍යයනය කරනවා. පොදු වූ ප්‍රත්‍යක්ෂ පහක්. නිසක සත්‍යයන් පහක් අපි අධ්‍යයනය කරනවා. ඒක ජ්‍යාමිතියේ තියෙනවා, බීජ ගණිතයේ තියෙනවා. ඊට අමතරව ජ්‍යාමිතියට පමණක් වූ ජ්‍යාමිතිය බහුලව යෙදෙන ප්‍රත්‍යක්ෂත් අපි ඉදිරියේදී ඉගෙන ගන්නවා. හරි. නැවත සාරාංශගත කරොත් ප්‍රත්‍යක්ෂයක් කියන්නේ නිසක සත්‍යයක්. ඔප්පු කිරීමකින් තොරව පිළිගන්නා වූ සත්‍යය. ඊළඟට ජ්‍යාමිතිය ප්‍රත්‍යක්ෂ බහුල වශයෙන් යෙදෙනවා. එපමණක් නෙමෙයි බීජ ගණිතෙත් ප්‍රත්‍යක්ෂ යෙදෙනවා. එතකොට ජ්‍යාමිතියේ බීජ ගණිතයේ දෙකම යෙදෙන පොදු ප්‍රත්‍යක්ෂ පහක් පිළිබඳව තමයි අපි මේ ඉගෙන ගන්න උත්සාහ කරන්නේ. හරිනේ? ඔන්න එහෙමයි. අපි පොඩ්ඩක් ජ්‍යාමිතිය පැත්තට යමු බලන්න. ජ්‍යාමිතිය ගැන අපි ඉගෙන මේ පුංචි ඉතිහාස කාරණාවක් අපි කතා කරමු. මොකද මේකේ ජ්‍යාමිතියට තමයි වැඩි බරක් අපි දෙන්නේ. ඔන්න දැන් මෙතන ඕගොල්ලන්ගේ පොතේ තියෙන කරුණු කිහිපයක්. මම ඒකයි කියන්නේ පුතේ මේ පෙළ පොතේ කරුණු කාරණා හොඳට අධ්‍යයනය කරන්න. මේවා කියවන්න. මේවා ඔබට දෙන්නේ පීඨ කවරයක් දාලා බුදු සරණයි කියලා ලස්සනට පින්තූර ටිකක් කලවලා කලවර කබඩ් ටිකක් ඇතුළට දාලා හිර කරලා වහලා තියන්න නෙමෙයි පුතේ. මේ ආම්පන්නේ පාවිච්චි කරන්න. මේක අරගෙන ආසාවෙන් වෙලාවන් වෙන් කරගෙන නිදහස් මනසින් පැන්සල් තුඩ තියමින් මෙහෙම හොඳට කියවන්න. උඩින් පල්ලෙන් කියවලත් වැඩක් නැහැ.
ඉතින් මේකේ කියනවා පුතා ජ්‍යාමිතියේ පියා කවුද? ජ්‍යාමිතියේ පියා තමයි යුක්ලිඩ්. ග්‍රීසියේ ජීවත් වුණු ක්‍රිස්තුපූර්ව 300 පමණ කාලවකවානුවේ ජීවත් වුණු යුක්ලිඩ්. මම තව පොඩ්ඩක් මේකට එකතු කරන්න. හොඳට අහගෙන ඉන්න. අද මම පොඩ්ඩක් කතා කරනවා. ඔයගොල්ලෝ හොඳට අහගෙන ඉන්න. හරිද? ජ්‍යාමිතිය කියන්නේ පුතේ ජ්‍යාමිතිය කියන විෂය ජ්‍යාමිතිය කියන තේමාව ගත්තාම ඒකට විවිධ අර්ථකථන එකතු කරලා තියෙනවා. ඒකට විවිධ ගණිතඥයෝ විවිධ අර්ථකථන එකතු කරලා තියෙනවා. ජ්‍යාමිතිය යන පදයේ අර්ථය භූමි මැනීමේ ක්‍රම ලෙස විටක හඳුන්වනවා. භූමි මැනීමේ ක්‍රම. ජ්‍යාමිතිය කියලා හඳුන්වන්නේ භූමි මැනීමේ ක්‍රම. මොකද එඩේරි යුගයේ වෙනකොට ගල් යුගයෙන් එඩේරි යුගයට පරිවර්තනය වෙනකොට පුතේ මානවයා අර භූමි ප්‍රදේශ වෙන් කරගන්න උත්සාහ කරනවානේ. ගොවි පොළවල් ඇති කරගන්නවා. එතකොට ප්‍රමාණ පිළිබඳව ඔවුන් හිතන්න උත්සාහ කරනවා. දැන් ගල් යුගයේදී මානවයාට තිබුණේ මූලික අවශ්‍යතා සපුරා ගැනීමේ උත්සාහයක් විතරයිනේ. තමන්ගේ බඩ කුසගින්න නිවා ගන්න නේ අවුවට වැසට බේරිලා ඉන්න ගල් ගුහාවකට වෙලා හිටියා. ප්‍රජාව බෝ කරා. ඊට පස්සේ මොකක් හරි දඩේමක් පස්සේ ගිහිල්ලා ඒ විදිහට තමන්ගේ මූලික කොටිම විදිලැජ්ජාවක්වත් තිබුණේ නැහනේ. ඊට පස්සේ ක්‍රමානුකූලව අන්න මොකද වෙන්නේ? තමන් අර ගොවි පොළවල් ඇති කරගන්නවා. තමන්ගේ ප්‍රයෝජනෙ පිණිස සතු ඇති කරන්න හදනවා. එතකොට භූමිය වෙන් කරගන්නවා. අන්න භූමි මැනීම පිළිබඳව අන්න ඔවුන් හිතන්න උත්සාහ කරනවා. ඒ කාරණා ඔස්සේ ජ්‍යාමිතිය ඇති වෙනවා කියලා සමහර ගණිතඥයෝ කියනවා. සමහර ගණිතඥයෝ කියනවා ජ්‍යාමිතිය කියන්නේ අවකාශය පිළිබඳ විද්‍යාව කියලා. අවකාශය ඉඩ ප්‍රමාණ පිළිබඳව විද්‍යාව කියලා. සමහර වෙලාවට කියනවා ජ්‍යාමිතිය කියන්නේ වස්තුන් වල හැඩය, තරම, පිහිටීම පිළිබඳව අධ්‍යයනය කිරීම කියලා. ඇත්ත. අපි ජ්‍යාමිතිය වෙන් කරනවා තල ජ්‍යාමිතිය, ඝන ජ්‍යාමිතිය කියලා වෙන් කරනවා. අපි වස්තුන් පිළිබඳව අධ්‍යයනය කරනවා. තල රූප පිළිබඳව අධ්‍යයනය කරනවා. පිහිටීම් පිළිබඳව අධ්‍යයනය කරනවා. මේ සමස්තය මේ ඔබ ඉගෙන ගන්න ජ්‍යාමිතිය තුල තියෙනවා. තේරුණාද? දැනට ගණිත විෂය තුල ජ්‍යාමිතිය යටතේ භාවිතා වන බොහෝ කරුණු යුක්ලිඩ් නම් දාර්ශනිකයා විසින් එයාගේ කාලවකවානුවේ තව හිටපු ගණිතඥයෝ හඳුනාගත්ත කරුණුයි එම යුක්ලිඩ් ගණිතඥයා හඳුනාගත්ත කරුණුයි එකතු කරලා පුතේ එයා පරිච්ඡේද 13කින් යුත් ගණිතයක් ගොඩනගනවා. ඒ කියන්නේ පොතක් හදනවා. ඒ පොතට කියනවා Elements of the Geometric කියලා. Elements of the Geometric. අන්නේ පොතේ තියෙන කරුණු තමයි පුතාලගේ විෂය නිර්දේශයට ඇතුළත් කරලා තියෙන්නේ. ඒ ජ්‍යාමිතිය තමයි අපි ඉගෙන ගන්නෙ. එහෙනම් ඔබමා ඉගෙන ගන්න ජ්‍යාමිතිය මොන ජ්‍යාමිතියද? යුක්ලිඩ් ජ්‍යාමිතිය. බය නැතුව කියන්න. යුක්ලිඩ් ජ්‍යාමිතිය තමයි අපි ඉගෙන ගන්න. අර Elements of the Geometric පොතෙන් උපුටගත්ත කරුණු ඔයගලන්ට පුළුවන් ඕක අන්තර්ජාලයේ තියෙන ඔයගලන්ට Elements of the Geometric කියලා යුක්ලිඩ්ගේ යටතේ ඒක බලන්න පුළුවන්. පරිච්ඡේද 13ක් තියෙන පොතක්. ලොකු පුස්තකයක්. එතකොට මේ යුක්ලිඩ් ජීවත් වෙන්නේ පුතේ ක්‍රිස්තුපූර්ව 325 265 කාල පරිච්ඡේදයේ. ඇලෙක්සැන්ඩ්‍රියාවේ විසු දාර්ශනිකයෙක්. ඔහු ප්ලේටෝ කියන දාර්ශනිකයාගේ ශිෂ්‍යෙක්. තේරුණාද? එතකොට මේ යුක්ලිඩ් ජ්‍යාමිතියට අමතරව ඊජිප්තු ජ්‍යාමිතිය, බැබිලෝනියානු ජ්‍යාමිතිය, ග්‍රීක ජ්‍යාමිතිය, ඉන්දියානු ජ්‍යාමිතිය බලන්න අසල්වැසි රට ඉන්දියාව. ඉන්දියාවේ මහා ගණිතඥයෝ හිටියා. අපිත් ඉන්නේ නැති පුතේ. හැබැයි අපේ ඉතිහාස කාරණා පිරික්සා බලනකොට පුතේ ඔය වෙනත් රටවල් වල වගේ නෙවෙයි. අපේ මහා බලවන්ත, අපේ මහා ගැඹුරු දාර්ශනික සහ තාමත් අපිට හිතා ගන්න බැරි බොහෝ දේවල්
අපේ රටේ ඉතිරි වෙලා තියෙනවා නේද? ඉතින් අපිට ඒව ඉගෙන ගන්න අවස්ථාව නැතිකම තමයි තියෙන්නේ. ඉතින් ඉන්දියානු ජ්‍යාමිතිය, චීන ජ්‍යාමිතිය, ඉස්ලාම් ජ්‍යාමිතිය කියලා ජ්‍යාමිතිය තියෙනවා. නමුත් අපි ඉගෙන ගන්නේ යුක්ලිඩ් ජ්‍යාමිතිය. හරිද? එතකොට මේ යුක්ලිඩ් ජ්‍යාමිතියේ තියෙනවා පුතා මූලික ලක්ෂණ තුනක්. මේ යුක්ලිඩ් ජ්‍යාමිතියේ මූලික ලක්ෂණ තුනක් තියෙනවා. මොකද්ද මේ මූලික ලක්ෂණ තුන? එකක් තමයි පුතේ අර්ථ දැක්වීම. අර්ථ දැක්වීම. මේ අර්ථ දැක්වීම තියෙනවා. දැන් අපි ත්‍රිකෝණයක් කිව්වහම ත්‍රිකෝණයේ අර්ථ දැක්වීමක් තියෙන්නේ නැහැ. චතුරස්‍රයේ අර්ථ දැක්වීමක්, මධ්‍ය ලක්ෂය කිව්වහම මොකද්ද අර්ථ දැක්වීමක්, කෝණ සමච්ඡේදකය, සමපාද ත්‍රිකෝණ ওই විදිහට මේ හැම ජ්‍යාමිතික කාරණාවක් න අපි ගත්තොත් එimhe රූප මේ වගේ අර්ථ දක්වලා තියෙනවා. එහෙනම් මූලික ලක්ෂණයක් අර්ථ දැක්වීම. අනිත් එක තමයි පුතා අපි දැන් මේ ඉගෙන ගන්න යන කාරණාව යුක්ලිඩ් ජ්‍යාමිතියේ එක මූලික ලක්ෂණයක්. ඒක තමයි ප්‍රත්‍යක්ෂ. ප්‍රත්‍යක්ෂ මූලික ලක්ෂණයක් යුක්ලිඩ් ජ්‍යාමිතියේ. අනිත් එක තමයි පුතා උපග්‍රහණ කියන එක. උපග්‍රහණ. මේ උපග්‍රහණ යටතට එනවා පුතේ ප්‍රමේය කියලා જાතියක්. අනුමේය කියලා જાතියක් එනවා. ප්‍රමේය අනුමේය. ප්‍රමේයක් කියන්නේ පුතේ විධිමත් සාධනයකින් ඔප්පු කර පෙන්විය හැකි ප්‍රකාශන. මේවා ඉගෙන ගන්නවා අපි ඉදිරියේදී. 9 පන්තියේදී මුණ ගැහෙනවා ප්‍රමේය. යුක්ලිඩ් ජ්‍යාමිතියේ ප්‍රමේයන්. ඔබේ විෂය නිර්දේශයේ අපි ගත්තොත් 10 11 විෂය නිර්දේශයේ ප්‍රමේයන් අපි 40ක් විතර ඉගෙන ගන්නවා. යුක්ලිඩ් ජ්‍යාමිතියේ තියෙන ප්‍රමේයන්. එතකොට ප්‍රමේයක් කියන්නේ විධිමත් සාධනයකින් ඔප්පු කර පෙන්විය හැකි ප්‍රස්තුත. ප්‍රස්තුත කියන්නේ ප්‍රකාශන. මම දැන් පුංචි උදාහරණයක් කියන්නම්. ත්‍රිකෝණයක ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණයික්‍ය අංශක 180කි. මම ප්‍රකාශනයක් කියනවා. ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණයික්‍ය අංශක 180කි. මට මේක පුළුවන් ඔප්පු කර පෙන්වන්න විධිමත්ව. ඒක යුක්ලිඩ් ජ්‍යාමිතියේ ප්‍රමේයයක්. අන්න ඒවා අපි ප්‍රමේය කියලා ගන්නවා. ඉතින් එහෙනම් ඔබමා ඉගෙන ගන්න යුක්ලිඩ් ජ්‍යාමිතියේ එක මූලික ලක්ෂණයක් තමයි පුතා ප්‍රත්‍යක්ෂ. ප්‍රත්‍යක්ෂ. එහෙමනම් අපි ප්‍රත්‍යක්ෂ ගැන ඉගෙන ගන්න ඕන. හේතුව දැන් ජ්‍යාමිතියේ තියෙන්නේ පුතේ වැඩිපුරම ඔප්පු කිරීමනේ. ඒ කියන්නේ විධිමත්ව අපිට ඔප්පු කරලා පෙන්වන්න ඕන. ඒක තමයි. තර්කානුකූලව තර්කණය හා හේතු දැක්වීම පදනම් කරගෙන අපි යම් යම් කරුණු ඔප්පු කිරීම කරන්නේ. එතකොට ප්‍රත්‍යක්ෂ පුතේ භාවිතා වෙනවා. අර්ථ දැක්වීම භාවිතා වෙනවා. මේ ප්‍රමේය භාවිතා වෙනවා. මේ සියල්ල භාවිතා වෙලා තමයි අපි යම් යම් නිගමන වලට එළඹෙන්නේ. එහෙනම් මම ඔබට නැවත නැවත කියන්නේ මේ පාඩමේ මේ කරුණු Taman හරියට ග්‍රහණය කරගත්තේ නැත්තම් නිකන් ඇහෙන පැලියට අහලා හරියන්නේ නැහැ. ලියන පළියට ලියලා හරියන්නේ නැහැ. මේවා හරියට ග්‍රහණය කරගන්න ඕන. තේරුණාද? මේවා ග්‍රහණය කරගෙන, ධාරණය කරගෙන නිවරදිව භාවිතා කරන්න හුරු වෙන්න ඕන. එහෙනම් අද මේ ඔබ යන්න හදන්නේ ඔබ ආපු ගමනේ පොඩි හැරුම් ලක්ෂයක්, ටර්නින් පොයින්ට් එකක් දැන් මේ ගොඩනගන්න හදන්නේ. right. එහෙනම් අපි හොයාගෙන යමු මේ කරුණු ප්‍රත්‍යක්ෂ පිළිබඳව තවදුරටත්. මම කියපු දේවල් ඔයගලන්ට පැහැදිලි ඇති. මම මේව සටහනකට දෙන්න යන්නේ නේ. මේක ඔබේ හිතේ තියාගන්න නේ. තව ඉදිරියට අපි 10 පන්තිදී තව ජ්‍යාමිතිය ගැන ඉගෙන ගන්නකොට තව බොහෝ දේවල් ඔයගලන්ට හිතට එයි. මූලික වශයෙන් ඔබ තේරුම් ගන්න ඔබමයි ඉගෙන ගන්න යුක්ලිඩ් ජ්‍යාමිතිය. ඒකේ මූලික ලක්ෂණ 3ක් තියෙනවා. අර්ථ දැක්වීම, ප්‍රත්‍යක්ෂ, උපග්‍රහණ. උපග්‍රහණ.
උපග්‍රහණ වලට එනවා ප්‍රමේය සහ අනුප්‍රමේය. හරි? right. එහෙමනම් ලියන්න මාතෘකාවේ යටතේ ප්‍රත්‍යක්ෂ යටතේ අපි ප්‍රත්‍යක්ෂ පොඩක් අර්ථ දක්වමු. ලියන්න ඔප්පු කිරීමකින් තොරව නිතැතින්ම සත්‍යයයි හැඟෙන ප්‍රකාශන ප්‍රත්‍යක්ෂ ලෙස හැඳින්වේ. පැන්සලෙන් කොටු කරගන්න. ප්‍රකාශන අහුදා? නිතැතින්ම සත්‍යයයි හැඟෙන ප්‍රකාශන ප්‍රත්‍යක්ෂ ලෙස හැඳින්වේ. හරි සර්. පැන්සලෙන් කොටු කරගන්න. ඊට පස්සේ රූලක් අත්හැරලා ලියමු මෙහෙම. ජ්‍යාමිතියේ මෙන්ම බීජ ගණිතයේද ප්‍රත්‍යක්ෂ භාවිතා වේ. ජ්‍යාමිතියේ මෙන්ම බීජ ගණිතයේද ප්‍රත්‍යක්ෂ භාවිතා වේ. තවද යුක්ලිඩ් ජ්‍යාමිතියේ එක් මූලික ලක්ෂණයක්ද වන්නේ ප්‍රත්‍යක්ෂ වේ. තවද යුක්ලිඩ් ජ්‍යාමිතියේ හරියට බලලා ලියන්න යුක්ලිඩ් ජ්‍යාමිතියේ එක් මූලික ලක්ෂණයක් වන්නේ තවද යුක්ලිඩ් ජ්‍යාමිතියේ එක් මූලික ලක්ෂණයක් වන්නේ ලක්ෂණයක්ද වන්නේ ප්‍රත්‍යක්ෂ වේ. එක් මූලික ලක්ෂණයක් වන්නේ ප්‍රත්‍යක්ෂ වේ. යුක්ලිඩ් ජ්‍යාමිතියේ එක් මූලික ලක්ෂණයක් වන්නේද ප්‍රත්‍යක්ෂ වේ. හරි. ඊළඟට පුතේ මෙහෙම ලියන්න. ඊළඟ කරුණ විදියට අපි පොදු ප්‍රත්‍යක්ෂ පහක් පිළිබඳව අවධානය යොමු කරමු. පොදු ප්‍රත්‍යක්ෂ පහක් පිළිබඳව ලියන්න. අපි පොදු ප්‍රත්‍යක්ෂ පහක් පිළිබඳව අවධානය යොමු කරමු. පොදු ප්‍රත්‍යක්ෂ පහක් පිළිබඳව අවධානය යොමු කරමු. පොදු ප්‍රත්‍යක්ෂ පහක් පිළිබඳව අවධානය යොමු කරමු. හරිද දුවේ පුතේ? ඔයගොල්ලන්ට දැන් මම මෙතෙක් වෙලකම් මා කියපු දේවල් වල මොනවා හරි අපැහැදිලි තැනක් තියෙනවා නම් අහලා විසඳ ගන්න ඉදිරියට යන්න ඉස්සෙල්ලා. බීජ ගණිතයේදී කොහොමද ප්‍රත්‍යක්ෂ යෙදෙන්නේ? ඔව්.
යසස් පුතේ දැන් අපි ඉස්සරහට දැන් ඕක කතා කරනවා. ඔයාට දැන් ඔයා තාම පොදු ප්‍රත්‍යක්ෂ පිළිබඳව තාම අපි අවබෝධයක් ගත්තේ නෑනේ. මම දැන් පොදු ප්‍රත්‍යක්ෂ හඳුන්වලා දෙනකොට පුතේ ඔයාට උදාහරණ දෙනවා බීජගණිතේ. එතකොට ඔයාගේ ওই ප්‍රශ්නෙට විසඳුම එනවා. හරි? දැන් මම මෙතන එක කියන්න ගියොත් අපිට අර පාඩමේ අපි ගොඩනගන ක්‍රමය පොඩ්ඩක් එතකොට මේ වෙනස් වෙන්න පුළුවන්. ඔයාගේ ප්‍රශ්නේ හොඳ ප්‍රශ්නයක්. ඔකට උත්තරේ එනවා. දැන් මම ප්‍රත්‍යක්ෂ එකින් එක අරන් විස්තර කරලා උදාහරණ ගන්නකොට. හරි? ඔව්. කවුද පුතා කතා කරන්න ගියේ කියන්න? සර් මේ ජ්‍යාමිතියේ ඔක්කොම ප්‍රත්‍යක්ෂ කීයක් තියෙනවද? ඕ ඒක මට කියන්න බෑ පුතා. මොකද මේ යුක්ලිඩ් ජ්‍යාමිතියේ කොච්චර ප්‍රත්‍යක්ෂ තියෙනවද කියලා මම දන්නෙත් නෑ. ප්‍රමේයන් කොච්චරක් තියෙනවද කියලා මම දන්නෙත් නෑ. අපේ විෂය නිර්දේශය කියන සීමාව තුල මම දන්නවා. අපේ විෂය නිර්දේශය තුල ওই මූලික ප්‍රත්‍යක්ෂ පහ තමයි අපි වැඩිපුර යොදා ගන්නෙ. මූලික ප්‍රත්‍යක්ෂ පහ. ඊට අමතරව ප්‍රමේයන් අපේ විෂය නිර්දේශය තුල ඉස්සර විෂය නිර්දේශය 42ක් තිබුණා. දෙකක් අයින් කරලා තියෙනවා 40ක් විතර තියෙනවා. යුක්ලිඩ් ජ්‍යාමිතියේ ප්‍රමේයන් 1000 ගාණක් විතර තියෙනවා. තේරුණාද පුතා? ඔබ ඒකට වැඩි ඇල්මක් දක්වනවා නම් ගොඩක් හොයලා බලන්න පුළුවන්. හැබැයි නිශ්චිතව අපිට ඒක අදහස් ඉදිරිපත් කිරීමක් දකින්න නැහැ. මොකද අපිට ඕකේ තව යමක් අපිට දැන් ඔප්පු කර පෙන්වන්න පුළුවන් නම් විධිමත් තර්කානුකූලව අපිට ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් යම් ප්‍රකාශනයක් තියෙනවා නම් ඒක ප්‍රමේයන් ගොඩට අයිති වෙනවා. ප්‍රමේයන් වලට අයිති වෙනවා. ඒ හින්දා අලුත් දේවල් එකතු වෙන්න පුළුවන්. හරි. එහෙමනම් ඔන්න අපි එනවා පළවෙනි ප්‍රත්‍යක්ෂය හඳුනගන්න. ලියන්න ප්‍රත්‍යක්ෂාංක 1 කියලා. ප්‍රත්‍යක්ෂ අංක 1. මේ අපේ පෙළ ගැස්මට අපි මේ හදාගන්නේ. හරි? ප්‍රත්‍යක්ෂය අංක 1. ඔන්න මාත් එක්කම ලියාගමු. ඊට පස්සේ අපි විස්තර කරගමු. මෙතන වචන යෙදෙනවා. ඒව මම ඊට පස්සේ විස්තර කරලා දෙන්නම්. එකම රාශියකට සමාන වන ඔව් කියන්න සෝක ලියන්න ඕනද? ලියන්න දැන් මාත් එක්කම ලියන්න. එකම රාශියකට සමාන වන රාශීන් එකක් අනෙකට සමාන වේ. එකක් අනෙකට සමාන වේ. එකම රාශියකට සමාන වන රාශී එකක් අනෙකට සමාන වේ. එකක් අනෙකට සමාන වේ. ඔක පැන්සලෙන් කොටු කරගන්න. එකක් අනෙකට සමාන වේ. හරිද? right. ඔන්න මේක පුතේ මොකද්ද මේ රාශීන් කියලා කියන්නේ? රාශී. මේ රාශීන් කියන්නේ අපි ගණිතයේ ප්‍රමාණවලට ප්‍රමාණ කිව්වේ ප්‍රමාණ කියන්නේ පුතා අන්න හරි ප්‍රමාණ වලට එනවා දිග්ග ප්‍රමාණ වර්ගඵල අන්න හරි වර්ගඵලය උනේ පරිමාව කෝණවල විශාලත්වය එතකොට අපිට ගත්තොත් එහෙම එතකොට අපිට වේගයේ ගොඩනැගෙන්නේ ප්‍රමාණ කීපයක් සම්බන්ධ කරගෙන නේද? නේ? එතකොට ওই විදිහට ස්කන්ධය ඔය ඔන්නෝවා ප්‍රමාණ කෝණවල විශාලත්වය කෝණවල විශාලත්වය ඒකත් ප්‍රමාණයක්. කෝණයක ප්‍රමාණය අපි නිරූපණය කරන්නේ කෙසේද?
ඒ සඳහා යොදා ගන්න අපි යොදා ගන්න ඒකකය තමයි අංශක නේ. එතකොට අංශක වලින් තමයි අපි මේ විශාලත්වය නැත්නම් ප්‍රමාණය නැත්නම් මේ රාශිය ඉදිරිපත් කරන්නේ. එහෙනම් ප්‍රමාණයක් අපි හඳුන්වන්නේ ගණිතේ රාශීන් කියලා. ඒ වචනේ ඔයගොල්ලෝ දන්නවා. එහෙනම් මොකද්ද මේ කියන්නේ? කියන්නේ එකම රාශියට සමාන වන රාශීන් එකක් අනෙකට සමාන වේ. ඔව් ඔන්න මම සරලව පැහැදිලි කරන්නම්. අපි ගමු මෙහෙම A කියන ප්‍රමාණය B කියන ප්‍රමාණයට සමානයි. නේ ඉස්සෙල්ලත් අපි කතා කරා. A කියන ප්‍රමාණය C කියන ප්‍රමාණයට සමානයි. නේ එහෙම වෙනවා නම් මේක තමයි කල්පිතය නේ. A B ට සමානයි A C ට සමාන වෙනවා නම් අන්න අපේ නිගමනය තමයි B සමානයි C වේ. මෙහෙම වෙනවා නම් මේක වෙනවා නේ. එතකොට අවසාන නිගමනය වෙන්නේ A B C තුනම සමානයි කියන නේද? ඔව් ඉතින් අපිට ඒතකොට එකක් අනෙකට සමාන මේ සියල්ල එකිනෙකට සමාන වෙනවා. ඒක වෙන්න හේතු උනේ මේ දෙන්න සමාන වීමනේ. මේ එකම රාශියට සමාන රාශී එකිනෙකට සමාන වෙනවා. එකම රාශියට සමාන රාශීන් එකිනෙකට සමාන වෙනවා. ඒක තමයි එකක් අනෙකට සමාන වේ කියලා කියන්නේ. ඔව් මේක ලියා ගන්න පුතාලා දැන් A සමානයි B A සමානයි C නම් B සමානයි C වේ. උදාහරණය නෑ උදාහරණ නෙවෙයි. මේ ප්‍රත්‍යක්ෂය විස්තර කරේ තව දුරටත්. ප්‍රත්‍යක්ෂය විස්තර කරේ. හරිද? හරි සර්. හරි. ඔන්න මම මේකට අපි ගමු උදාහරණයක්. අපි මේකට උදාහරණයක් ගමු. අපි මම මේක මකන්න ඉඩ මදි හින්දා හරි. ඔන්න මම මේකට උදාහරණයක් ගන්න හදයි. උදාහරණයක්. උදේ මෙන්න මෙහෙම කියනවා. ABC ත්‍රිකෝණය. ඔබත් මාත් එක්කම ලියාගත්තා නම් අපිට වෙලාව ඉතුරු කරගන්න පුළුවන්. ඒතර මම විස්තර කරන වෙලාවේ අහගන්න. ABC ත්‍රිකෝණයේ ඔන්න බලාගන්න ලියාගන්න. AB සමානයි BC ද AB සමානයි AC ද වේ. AC ද වේ. ඒ අනුව එළඹිය හැකි නිගමනයක් ලියන්න. එළඹිය හැකි නිගමනයක් ලියන්න. ABC ත්‍රිකෝණය කුමන වර්ගයේ ත්‍රිකෝණයක්ද? නෑ මම මේක ලියන විදිය පුතාලට උහුරු කරන්න ඕන. හරි? මම ඊට පස්සේ ටිකක් වෙලා ගියහම අවස්ථාව දෙන්න. ABC කුමන වර්ගයේ ත්‍රිකෝණයක්ද? කුමන වර්ගයේ ත්‍රිකෝණයක්ද? ඔව් යසස් මම මේක දැන් මම මේක ඉදිරිපත් කරන විදිය පොඩ්ඩක් ඔයගලන්ට කියලා දීලා ඊට පස්සේ ඔයගලන් ඒකට හුරු කරාට පස්සේ අවස්ථාව දෙන්නම් අය. දැන් පුතාලට පේනවද ජ්‍යාමිතික ප්‍රකාශනයක් ප්‍රස්තුතයක් දීලා තියෙනවා. ප්‍රකාශනය. අපි මොකද්ද මුලින් කරන්න ඕනේ කියන්න මට. ඔයගලන්ට හිතෙන්න දැනෙන හැඟෙන විදියට. නිගමනය හොයන්න ඕන මුලින්ම. ඔව් නිගමනය හොයන්නට පෙර මොකද්ද මම කරන්න ඕන දේ කියන්නේ? අන්න හරි. ජ්‍යාමිතියේ පුතේ හොඳම මෙවලම තමයි රූප සටහන.
අපි අනිවාර්යයෙන්ම මේක රූපිකව නිරූපණය කරගන්න ඕන. මේ විස්තරේ කියවලා බලලා අපිට නිගමන වලට එළවෙන ටිකක් අමාරුයි. අපි මේක රූපිකව පෙන්නනවා. ගන්න අතර පැන්සල. පැන්සලයි අඩි රූලයි ගන්න. පැන්සලයි අඩි රූලයි අරන් අපි මෙයාගේ අඳිමු රූප සටහනක් මේ සුවිශේෂී කරන්නේ නැතුව අඳින්න. ABC ඍජු කෝණී ත්‍රිකෝණයක් කියලා නෑ මේකේ. ඒ හින්දා අපි සුවිශේෂී කරන්නේ නැතුව අපි මේ විදියට ත්‍රිකෝණයක් අඳිනවා දල සටහනක්. පාද මනින්න ඕනේ නැහැ. කොහොම අපි ඇඳා. ඇඳලා අපි ඒක නම් කරනවා දැන් මෙහෙම. නම් කරනකොට පුතේ මතක තියාගන්න වම් අත පැත්තට හෝ දකුණු අත පැත්තට තමයි මේ අකුරු තුන ලියන්නේ. ඔර්ලෝසු කටු කැරකෙන පැත්තට හෝ ඊට විරුද්ධ පැත්තට. ඔන්න මං A ලියනවා. ඊළඟට මම මෙතන B මෙතන C. මේකේ නම් ගැටලුවක් නැහැ. මෙතන ශීර්ෂ තුන හින්දා. ඕක චතුරස්‍රයක පංචාස්‍රයක වගේ වුණා නම් මේ ඒ සම්මතයේ පිළිපදින්නම ඕන. ඔන්න මං ABC ත්‍රිකෝණය ඇඳා. දැන් මම මෙන්න මේ කියන ලක්ෂණය කොහොමද මම මේකේ පෙන්වන්නේ? AB BC සමානයි කියලා. එතකොට මං AB BC සමානයි කියලා පෙන්වන්නේ මෙහෙමනේ. AB දිග BC ට සමානයි. දැක්කද? පුංචි ඉදි දෙකක් ගැව්වා. ඒකෙන් මම මෙතන විස්තරාත්මකව දීලා තියෙන එක තමයි රූපිකව නිරූපණය වෙන්නේ. ඊළඟට ආයි කියනවනේ AB AC ට සමානයි කියලා. අන්න ආයි මං AB ඒ ඉරම තමයි මෙතනටත් ගහන්නේ. ඕන්න ඔහොම. දැන් මට රූපේ තුලම පේනව මොන ත්‍රිකෝණයක්ද කියලා මෙයා. මොන ත්‍රිකෝණයක්ද? සමපාද ත්‍රිකෝණය. සමපාද ත්‍රිකෝණය. ඕ අපි ඒක දැන් තර්කානුකූලව ලියන්න එපා. මෙන්න ලියන විදිය හොඳට බලා ගන්න. ජ්‍යාමිතිය කියන්නේ තර්කණය හා හේතු දැක්වීම. සම්බන්ධයක් ගොඩනගෙනව නම් සම්බන්ධයට හේතුව සඳහන් කරන්න ඕන. දැන් මම ලියනවා මුලින්ම AB සමානයි BC. ඒකට හේතුව මොකක්ද? ඕගොල්ලෝ මට කියන්න බලන්න මොකක්ද මේකට හේතුව මොකක්ද? ඒ කියන්නේ මේකට හේතුව. දැන් හරි මහා අමුතු ප්‍රශ්නයක් මම අහන්නේ නේද පුතේ? ABC ත්‍රිකෝණය සම්පාත කරනවා. දැන් මේම මේ දෙන්න සමාන වෙන්න හේතුව. ඒක සර් අපි ගානිතින් දීලා තියෙනවා එක. අන්න වචනය ආවා. දී ඒක සර් දත්තය. දී ඇත. දී ඇත කියන එකට තව වචනයක් තමයි දත්තය. දී ඇත. ඒකට අපි කියනවා දත්තය කියලා. ඔන්න අලුත් දෙයක් නේ දත්තය දීලා තියෙනවා. ඍජුවම දීලා තියෙනවා. දුවේ පුතේ ජාමිතික සම්බන්ධතා ගොඩනැගෙන්න මේ ජාමිතික සම්බන්ධතා ගොඩනැගෙන්න පුළුවන් ක්‍රම තුනයි තියෙන්නේ. ඔන්න ආයි හිතේ කෙරවලක තියාගන්න ඕන එකක් මම මේ කියන්නේ. මම මේක පොතේ ලියවන්නේ නෑ. හැම එකම පොතේ ලියන්න ඕනේ නෑ. හිතේ කෙරවලක තියාගන්න. නැවත අප්ඩේට් වෙන්න ඕන මතක් කරන්න ඕන. මේ ජාමිතික සම්බන්ධතා ගොඩනැගෙන ගොඩනගන ක්‍රම තුනයි තියෙන්නේ. එකක් තමයි අපිට ගැටලුව තුල දීලා තියෙනවා තොරතුරු. ඒව තමයි දත්තය. දත්තයන් විදිහට අපිට දීලා තියෙනවා. අනිත් ඒවා තමයි අර්ථ දැක්වීම. අර්ථ දැක්වීම තුලින් ජාමිතික සම්බන්ධතා ගොඩනැගෙනවා. ඒක මම ඉදිරියේ කතා කරන උදාහරණයකදී මතු කරන්නම්. අර්ථ දැක්වීම පදනම් වෙලා ජාමිතික සම්බන්ධතා ගොඩනැගෙනවා. අනිත් එක තමයි පුතා මූලධර්ම. මූලධර්ම මත ජාමිතික සම්බන්ධතා ගොඩනැගෙනවා. දැන් මේ ජාමිතික සම්බන්ධයක්නේ. මේ ජාමිතික සම්බන්ධයේ ගොඩනැගුණේ එතකොට දත්තය නැත්තම් දී ඇති කරුණක් මත. මේ වගේ සම්බන්ධතා ගොඩනැගෙනවා අර්ථ දැක්වීම මත. මේ වගේ සම්බන්ධතා ගොඩනැගෙනවා මූලධර්ම මත. එහෙනම් දුවේ පුතේ ජාමිතික සම්බන්ධතා ගොඩනැගෙන්න පුළුවන් අවස්ථා තුනයි. දත්තය, අර්ථ දැක්වීම සහ මූලධර්ම. ඕගොල්ලන්ට ඕනනම් කොයි හරි කෙලවරක ලියාගත්තත් කමක් නැහැ. ලියාගමුද එහෙනම් පැත්තකින් කෙලවරක ඉදිරියට වැදගත් වෙන හින්දා. ලියන්න මෙහෙම පැත්තකින්
කියන්නේ ජ්‍යාමිතික සම්බන්ධතාවයක් ගොඩනැගෙන ක්‍රම තුනකි. ජ්‍යාමිතික සම්බන්ධයක් ගොඩනැගෙන ක්‍රම තුනකි. මේ ගාන ළඟින් ලියාගන්න එපා. කොහේ හරි මේ ඔය සටහන් පොතේම පැත්තකින් ලියලා කොටු කරගන්න. ජ්‍යාමිතික සම්බන්ධයක් ගොඩනැගෙන ක්‍රම තුනකි. ක්‍රම තුනකි. ජ්‍යාමිතික සම්බන්ධතා ගොඩනැගෙන ක්‍රම තුනකි. ක්‍රම තුනකි. සර් ඔව්. සර් මේ දැන් රූප සටහනක් දීලා අපෙන් අහන්න බැරිද ඔය දත්ත ටික දැන් ඔය A B එහෙම ඒ වගේ දත්ත ටිකක් අපෙන් අහන්න බැරිද? ඔය වගේ රූප සටහන දීලා මේ දීලා තියෙන මේ දත්තයක් කියන්නේ යසස් දෙන දීලා තියෙන කාරණාවක්නේ. ඒ දීලා තියෙන කාරණාව රූප සටහනක දෙන්නත් පුළුවන්. දැන් ඔයා කියන්නේ යන එක හරි. දැන් රූප සටහන තුල දීලා තියෙන්න පුළුවන් තොරතුරු රූප සටහන තුල දෙන්න පුළුවන්. දැන් ඔතනින් දැන් ඔයා මාව ටිකක් එහාට ගෙනියනවා. කමන්නේ මම ආසයි ඔයාව මහනකොට පුතේ මේ ජ්‍යාමිතික ගැටලුවක් ඉදිරිපත් වෙන ක්‍රම තුනක් තියෙනවා. දැන් මම මේ කියන්න ගිය කාරණාවත් එක්ක පටලවා ගන්න ඉදන්නේ දැන් උතනට මම විසඳුම දීලා යන්නම්. හරි. මේ ජ්‍යාමිතික ගැටලුවක් එන්න පුළුවන් ක්‍රම තුනක් අපිට දෙන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි රූප සටහන තුල සියලු දේවල් ලකුණු කරලා පෙන්නලා තියෙනවා. කෝණේද, කෝණයේ අගේද, පාද සමාන බවද, සමාන්තර බවද ඔක්කොම. එහෙනම් අන්නේ පෙන්නලා තියෙන දේවල් තමයි එතන දත්තයන් වෙන්නේ. විස්තරයක් දීලා නැහැ. සාමාන්‍ය මේ වගේ ගැටලු අපි දකින්න O level first paper එකේ අර පළවෙනි ප්‍රශ්න 25 තුල. ජ්‍යාමිතික ප්‍රශ්න 8ක් එනවනේ. ජ්‍යාමිතික ප්‍රශ්න 8ක් එනවා O level දැන් අපි දැනට තියෙන ආකෘතියේ first paper එකේ ජ්‍යාමිතික ගැටලු 8ක් තියෙනවා. අන්නේ first අර ඒ කෙටි ප්‍රශ්න හැදෙන්නේ මේ විදිහට. බොහෝ දුරට රූප සටහන තුල තමයි තොරතුරු තියෙන්නේ. අනිත් එක තමයි අසම්පූර්ණ රූප සටහනකුයි විස්තරයකුයි දෙනවා. විස්තරයක්. එතකොට මේකේ සමහර කරුණු රූප සටහන තුල තියෙනවා එසේ ලකුණු නොවුණු තොරතුරු මේ විස්තරේ තියෙනවා මේ වගේ. එතකොට එතනත් දත්තය තොරතුරු තියෙනවා. අනිත් ක්‍රමය තමයි මම මේ දීලා තියෙන විදිය. රූප සටහන දීලා නැහැ. සියල්ලම මේ ගැටලුවේ අන්තර්ගත වෙලා තියෙනවා. මේ දීලා තියෙන්නේ මේ දත්තයන්. තොරතුරු මේ තොරතුරු ඒව තමයි මේ. දැන් ඔබ අහපු ප්‍රශ්නෙට උත්තරේ ආවද? හරි සර්. හරි. එහෙමනම් අර මැද්ද තියෙන එක මොකන්ද? ඔව් මම දැන් කිව්වේ මොනවද ක්‍රම තුන? එකක් දත්තය, අනිත් එක අර්ථ දැක්වීම. මේකට කියන්නේ අර්ථ දැක්වීම. අපිට ඉදිරි භාවිතා වෙනවා මේක. අර්ථ දැක්වීම. අර්ථ දැක්වීම. මධ්‍ය ලක්ෂය, කෝණ සමච්ඡේදකය, ලම්බකය, සමාන්තර රේඛා, ඊට පස්සේ ලම්බ සමච්ඡේදකය නේ අන්න ඒවා අර්ථ දැක්වීම. ඒ තුලින් ජ්‍යාමිතික සම්බන්ධතා ගොඩනගන්න පුළුවන්. අනිත් එක මූලධර්ම. හරි. ඒක කොටු කරගන්නකෝ. ඒවා හරි වැදගත්. ඒ කියපු කරුණු සහ මම මුලින් ප්‍රකාශ කරපු කරුණුත් ඔයගොල්ලන්ගේ මතකයේ තියෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් වෙන වෙනම ඔයගේ සටහන් කරගන්න. හරි. දැන් ගැටලුවට යමුද අපි? ඔන්න. එතකොට ඔන්න දැන් මම මෙහෙම ලිව්වා. ඊළඟට මම ලියනවා AB සමානයි කාටද? ඔයගොල්ලෝ මට උදව් කරා. AC ට. AB සමානයි AC. ඒකට හේතුව මොකද්ද? ඒකත් D ඇත සර්. ඒකත් දීලා තියෙන. D ඇත. අනිවාර්යෙන් හේතුව ලියවෙන්න. දැන් අපි එහෙනම් තර්ක කරනවා එම නිසා තිත්තුන දන්නව නේද ඔයගොල්ලෝ? මේ තිත්තුනේ කියන්නේ එම නිසා. තිත්තුන මෙහෙම ආවොත් එහෙම ඔයගොල්ලෝ දන්නවද මොකද්ද කියලා? ඒක දන්නේ නැද්ද?
මක්නිසාද අන්න හරි. මේකට කියන්නේ එම නිසා. එම නිසා. මේකෙන් කියන්නේ මක් නිසාද යත්. මක් නිසාද යත්. තිත් දෙක આવොත් කෙසේද යත්. තිත් භාෂාව. අහන්න එපා තනිතිතාවොත් මොකද්ද කියන්නේ. ඒ භාෂාව පුළුවන් ස්ථානද විභාග උත්තරලිය ඇති වේලාව අඩු කරගන්න මේ කාලය අඩු කරගන්න මේ යොදා ගන්න නේ ගණිතය කියන්නේ සම්මත කරගත්ත කාරණානේ පුතා. ඔබ මා ඉගෙන ගන්න ගණිතය කියන්නේ සම්මතයක්. මීට ඉතිහාසයේ සම්මත කරගත්ත කරුණු. ගණිතය එක අතකින් විශ්ව භාෂාවක්. විශ්ව භාෂාවක්. ඉතින් අපි මේ භාෂාව තුළ විවිධ සංකේත භාවිතා කරනවා. ඒ භාවිතා කරන සංකේත සමූහයක් තමයි මේ. හරි. යමක් ප්‍රකාශ කරන්න අපි යොදා ගන්නවා. ඒකෙන් අර පුතා කිව්ව කාලකලමනාකරණයත් එතන වෙනවා. එතකොට එම නිසා අන්න අපි කියනවා නිගමනය මොකද්ද වෙන්නේ? අන්න පුතේ නිගමනය BC සමානයි AC වේ. AC වේ. මේකට හේතුව මොකද්ද? මේ නිගමනයට රූප සටහනේ තියෙන නෑ ඒකට හේතුව තමයි ප්‍රත්‍යක්ෂය. ප්‍රත්‍යක්ෂය එකම රාශීට සමාන වන රාශීන් එකිනෙකට සමාන වෙනවා. මේ ප්‍රත්‍යක්ෂය මම යොදාගත්තේ. අන්න ඒකයි නිගමනය මෙතන. ඔන්න ඕකයි. මොකක්ද එළඹිය හැකි නිගමනය? BC AC ට සමානයි. තවද අන්න අපි එතකොට අපි ගන්නවා තවද අන්න අපි කියනවා AB සමානයි BC සමානයි AC වේ. ඒ අනුව ABC ත්‍රිකෝණය මොන ත්‍රිකෝණයක්ද? අන්න අපි කියනවා සමපාද ත්‍රිකෝණයකි. දැක්කද ගොනු කරන හැටි? ත්‍රිකෝණයකි. ඔන්න ඔහොමයි. දැක්කද? මේ කලාවක් මේක කලාවක්. මේ කලාව ඕගොල්ලන්ගේ ඇඟට යන්න ඕන. මේ කලාව ඇඟට යන්න නම් පුතා මේවා ප්‍රමාණිකූලව ඔබ තනියම ලියන්න හුරු වෙන්න ඕන. දෙන එකම උපදේශ ඔබ තර්කානුකූලව මේව පෙළගස්සනකොට යම් ජ්‍යාමිතික සම්බන්ධයක් තියෙනවා නම් ඒකට හේතුව සඳහන් කළ යුතුමයි. නැත්නම් ඒක අපිට පිළිගන්න බෑ. ජ්‍යාමිතිය කියන්නේ හේතුඵල ධර්මයක්. හේතුවක් මත ගොඩ නැගෙන්නේ. තේරුණාද? ඒ හින්දා තමයි ඕගොල්ලෝ හොඳට පුරුදු පුහුණු වෙනකොට මේක ප්‍රැක්ටිස් කරනකොට ඕගොල්ලන්ගේ මනස හුරු වෙනවා යමක් කියූ පළියට ඒ ලෙසම පිළි නොගෙන ලැබුණු තොරතුරු එකතු කරලා ඒ තොරතුරු පිළිවෙලට සකස් කරලා සංශ්ලේෂණය කළ විශ්ලේෂණය කරලා නිවැරදි තීරණ ගැනීමේ හැකියාව නැත්නම් නිපුණතාවය ගොඩනගෙනවා පුතා මේ කරුණු අධ්‍යයනය කරනකොට. ඒක අද හෙට ලැබෙන දෙයක් නෙවෙයි. ඒක ඕගොල්ලන්ට අවුරුදු කිහිපයකට පසුව ඔබේ ජීවිතයට ඔබට හොරෙන් ඔබට එකතු වෙන දෙයක්. ඒ පමණක් නෙමෙයි. දරා ගැනීමේ හැකියාව යමක් ඒ කියන්නේ යමක් දරා ගැනීම. ඒ කියන්නේ දැන් මේක මනසත් එක්ක කරන ගනුදෙනුවන්නේ. මේක බුද්ධියත් එක්ක තියෙන්නේ. බුද්ධි ඵලයක් තියෙන්න ඕන. බුද්ධිය නැතුව ජ්‍යාමිතිය ඉගෙන ගන්න බෑ. බුද්ධියක් තියෙන්න ඕන. එතකොට ඔබට හික්මීමක් එනවා, ස්වයන් විනයක් ගොඩ නැගෙනවා. මේ කලබල ගති අඩු වෙනවා. හිතන්න දකින්න පුරුදු වෙනවා. ඒ ගති ලක්ෂණ ප්‍රමාණිකූලව ඕගොල්ලන්ගේ චර්යාමේ වෙනස්කම් වලට එනවා. ඒක ඒතර ඕගොල්ලන්ගේ අම්මා තාත්තට දැනේ. අද හෙට නෙවෙයි කාලයක් ගියාම. තේරුණාද? හැබැයි ඒ දේවල් ලැබෙන්න නම් මේ දේවල් කරන්න ඕන. මේ දේවල් නොකර මේක පොතට පමණක් සීමා වෙනවා නම් ලස්සනට පොතේ ලියලා තියෙනවා නම් එහෙම වැඩක් නැහැ. මගේ උත්සාහය ඕගොල්ලන්ව අන්නේ හිතන්න
හිතන්න ඒ කුතුහලයේ ඇති කරන ඉගෙනුම් කාරණා ඔබට ලබා දෙන්න තමයි මම උත්සාහ කරන්නේ. right. මේක ලියා ගන්න. දැන් මේක ලියනකොට ඔබ තනියම ගොඩනගන්න. ගොඩනගලා බලන්න මේකත් එක්ක. excuse me sir. වහන්න. සර් දුන්නනේ වැඩ පොතක්. ඒකේ සර් මේ දෙවෙනි පාඩමේ මේ අභ්‍යාස 2.5 අපි මේක දැන් මේකට කොහොමද යසස් මේකට අදාළ එකක්ද? නෑ. නෑ අර එදා දුන්න අභ්‍යාස පොතේ ගාන සර්. ඒක අපි පාඩමෙන් අන්තිමට අහමුද? මේකට අදාළ නෑ නේද දැනට? නෑ සර්. දැන් ඒතකොට අපි ඒක පටලවා ගන්න බෑ. අපි දැන් මම පන්ති වුණාම ඔයා අහන්න. සර් හරිද? ඔව් කියන්න. සර් දැන් මෙතන අර BC සමාන විශ්ලේෂණ ප්‍රත්‍යක්ෂ කියලා දීලා තියෙන්නේ. ඔව්. හරි අද ලැටින් වල තියෙන සමත AB සමාන BC සමාන AC කියලා. AC සමාන වේ. ඔව්. මොනියන් ඕනේ මේ අහකට වුණු. අපුද? නෝනක විභාගයට යන්න. මට එතන තාම ඇහුන්නේ නැහැ ඔයා කියපු එක. මොකද? දෙකම යන්න ඕනේද විභාගයට යන්න. නෑ එතනට ආවේ මේ කුමන වර්ගයේ ත්‍රිකෝණයක්ද කියලානේ අහන්නේ ඊළඟට. ඒතර එයා සමපාද බව පෙන්වන්න මේ තුන් දෙනාම අපි සමානයි කියලා එන්න එපා. මේ ප්‍රත්‍යක්ෂය තුලින්ම තමයි ඒක ගොඩ නැගෙන්නේ. මේ දෙන්න සමාන වුණාම එතකොට අපිට මේ එකිනෙක මේ ප්‍රමාණ තුන එකිනෙකට සමානයි. ඒ තුන සමාන වුණු වින්දානේ මම සමපාදයි කියලා කිව්වේ. පැහැදිලිද? සමපාද ත්‍රිකෝණ බව ත්‍රිකෝණයක් කියලා කිව්වේ මේ එතකොට මේ එකිනෙක ප්‍රමාණ තුන සමාන හින්දා. දිග සමාන එන හින්දා. දුව පැහැදිලිද? කො ප්‍රතිචාරයක් ආවේ නැහනේ. ඔව් සර්. හරි. ඔන්න මම දෙවෙනි අවස්ථාවට එනවා. මේකේ ඔයගලන්ට අවස්ථාව දෙන්නේ වැඩිපුරම. ඔන්න ලියාගමු මාත් එක්කම අංක 2. O කේන්ද්‍රය වූ වෘත්තය O කේන්ද්‍රය වූ වෘත්තය මත A හා B ලක්ෂ පිහිටා ඇත්තේ A සහ B ලක්ෂ පිහිටා ඇත්තේ OA සමානයි AB වන පරිදිය ABO පාද අනුව කුමන වර්ගයේ ත්‍රිකෝණයක්දයි කුමන වර්ගයේ ත්‍රිකෝණයක්දයි සඳහන් කරන්න. කුමන වර්ගයේ ත්‍රිකෝණයක්දයි සඳහන් කරන්න. ඔව් මම ඔබට අවස්ථාව දෙනවා. දැන් මම ඉස්සෙල්ලා කරපු විදිය ඔබට පෙවුණානේ. රූප සටහනකට ගන්න තොරතුරු කරුණු පැහැදිලිව ඉදිරිපත් කරන්න, හේතු දක්වන්න. හරි? කියන්න එපා.
මොකද කිව්වේ ABO පාදානුව කුමන වර්ගයේ ත්‍රිකෝණයක්දයි සඳහන් කරන්නේ. හරි සර්. හොඳට බලන්න දෙපාරක්. හරි සර්. හරිද? ඔන්න දැන් මම තොරතුරු රූපිකව නිරූපණය කරා. මොකද ජ්‍යාමිතිය අපිට තියෙන හොඳම මෙවලම තමයි රූප සටහනනේ. රූප සටහන. දැන් මොකද කරන්නේ? දැන් අපි මේක කුමන වර්ගයේ ත්‍රිකෝණයක්ද කියලා කියන්නේ කොහොමද? ඔබ මට කියන්න මේක සම ද්විපාදද සමපාදද විෂමපාදද? සමද්විපාද. සමද්විපාද. හැමෝම කියන්නේ සමද්විපාද කියලාද? ඔව් සර්. ඊට වෙනස් උත්තරයක් තියෙන අය කියන්න බලන්න. සමපාද. ඒ සමපාද කියපු පුතා කවුද නම? මට නම කියන්න. කියන්න නම. කොයාට නමක් නැද්ද? ඇයි කතා කරන්නේ නැත්තේ? තමන්ගේ උත්තරේ කියලා මට ඒක අනන්‍යතාවය පොඩ්ඩක් කියන්න. බොහෝ දෙනෙක් කියන්නේ සමදිපාද කියලා. ඔන්න ඔතනයි පුතා තාම ඔයගොල්ලන්ගේ මනස දැන් පේනවද නොමේරු මනසක් තාම තියෙන්නේ ඔයගොල්ලන්ට. තාම නොමේරු මනසක් තියෙන්නේ. ඔයගොල්ලෝ ඉදිරියට හිතුවේ නෑ තාම. ඔයගොල්ලෝ ඉදිරියට හිතුවේ නෑ. ඔයගොල්ලෝ මේ දීලා තියෙන කරුණු ඔස්සේ විතරක් නිගමනයට ආවා. නිගමනයට ආවේ මේ දීලා තියෙන කරුණු ඔස්සේ විතරයි. පොඩක් එතනින් එහාට ටිකක් ඔයගොල්ලෝ හිතුවේ නෑ. ඔන්න බලන්න මම කරන වැඩේ. O B සමානයි. එතකොට මෙන්න බලන්න අපිට දීලා තියෙනවා OA සමානයි AB කියලා. ඒකට හේතුව අපිට හේතුව තමයි D ඇත. ඒක හරි. දැන් මේක පදනම් කරගෙන මම ත්‍රිකෝණය නම් කරන්න කියන්නේ තව පොඩ්ඩක් මම කල්පනා කරා මෙයා වෘත්තයක්. ඇයි මට කියන්න බැයිද OA OB ට සමානයි කියලා? මොකද කියන්නේ? OA OB ට සමාන වෙන්නේ නැද්ද? පුළුවන් සර් ඒ කියන්නේ. ඔක්කොම අරයන් සමාන හිතුවේද සර්? දැන් මේ OA OB සමානයි කියලා ගැටලුවේ කොහේ හරි කියලා තියෙනවද? අර බුද්ධ කතාවෙන් තමයි කොහෙවත් කියලා නැහැ. එහෙනම් මේ සම්බන්ධයෙන් මම කොහෙන්ද ගන්නෙ? කේන්ද්‍රය ඒක සියලුම අරයන් අර්ථ දැක්වීමෙන්. මේක අපි දන්නවා අපිට ගත්තොත් මේකේ අර්ථ දැක්වීමක්ම නෙමෙයි මූල ධර්මයෙන්. ඕ කේන්ද්‍රය වන වෘත්තයක්. අපි දන්නවා කේන්ද්‍රය වෙනව නම් පුතා
අරයන් එකිනෙකට සමානයි. එකම වෘත්තයේ අරයන් සමානයි. එහෙනම් මේකට හේතුව එකම වෘත්තයේ අරයන්. එකම වෘත්තයේ අරයන්. අන්න එහෙම ගලපන්න ඕන. ඒක දකින්න ඕන. දැන් පේනවද එහෙනම් ජ්‍යාමිතියේ ඔයගොල්ලෝ නේ එකපාර කලබල වෙලා තීරණ ගන්න යන්න එපා. පොඩ්ඩක් හිතන්න ඕන, බලන්න ඕන. එකම වෘත්තයේ අරයන්. එම නිසා අන්න අපි කියනවා මොකද්ද වෙන්නේ? AB සමාන වෙනවා OBට. ඒකට හේතුව ප්‍රත්‍යක්ෂ. එම නිසා අපිට ලියන්න පුළුවන් OA OB AB සමාන වේ. එම නිසා අපිට කියන්න පුළුවන් OAB සමපාද ත්‍රිකෝණයකි. ඔන්න ඔහොම පුතේ ලියවෙන්න ඕන. තේරුණාද? ගොඩනගන්න. අඩුපාඩු හදාගන්න, රතු පෑනෙන්ම හදාගන්න. හරිද? හරි සර්. උඩින් පල්ලෙන් වැඩේ කරන්න එපා. හොඳට අවබෝධයෙන් කරන්න, දෙපාරක් හිතන්න බලන්න. හරි? දැක්කනේ? ඔයගොල්ලෝ නොසිතපු පැත්තක් බොහෝ දෙනෙක් නේ. අර එක පුතෙක් විතරයි එයාගේ දැක්කේ. එයා මයික් එක මම හිතන්නේ අවුල් වෙලාද මන්ද කතා කරගන්න බැරි වුණේ. මේ එයා එක දැක්කා. හොඳයි. ඒක තමයි පරිකල්පන ශක්තිය තියෙනවනේ ඉදිරියට හිතන්න පුළුවන් වෙනවා. හරි. දැන් ඔන්න මම මේ උදාහරණ දෙකම ගත්තේ ජ්‍යාමිතියෙන්නේ. ඔන්න මම බීජගණිත උදාහරණයක් ගන්නම්. මේ ප්‍රත්‍යක්ෂයේ යෙදෙන අවස්ථාවක්. බීජගණිතේ. හරි? ඔන්න මම තුන්වෙනි උදාහරණය ගන්නේ බීජගණිතේ. අපිට කියනවා පුතා මෙහෙම. x සමානයි 2y එකතු කිරීම 4ද x සමානයි 5y නැත්නම් x සමානයි මෙතන මම ගන්නම් 8ද නම් y සොයන්න නැත්නම් y හි අගය සොයන්න ඔයගොල්ලෝ ලියා ගන්න අගය සොයන්න හරි y හි අගය සොයන්න. දැන් අපි මොකද කරන්නේ? ඔන්න අපිට එකක් දීලා තියෙනවා x සමානයි 2y ධන 4. ඒක අපි ගන්නවා පළවෙනි සමීකරණය. මේවට හේතු දැන් බීජගණිතයේ හේතු දක්වන්න ඕනේ නැහැ. ජ්‍යාමිතියේ හේතු දක්වන්න මේකේ ඕනේ අංක 1. දෙවෙනියට අපි ගන්නවා x සමානයි 8යි. මේක අංක 2. දැන් එහෙනම් ඕගොල්ලෝ මෙහෙම කරනවා නේද? 1 හා 2ට අනුව කියලා ඔයගොල්ලෝ මොකද කරන්නේ? 1 හා 2ට අනුව 2y ධන 4 සමානයි 8යි කියලා දානව නේද? 2y ධන 4 සමානයි 8නේ. ඒක එහෙම දාන්නේ ඇයි? ඇයි කවුරුත් තර්ක කරොත් එහෙම වෙන්නේ කොහොමද? එහෙම වෙන්නේ කොහොමද? දීලා තියෙන හින්දා නෙමෙයි. දීලා තියෙන්නේ මේ දෙකනේ. දීලා තියෙන්නේ මේ දෙක. මේක මෙහෙම අපි ගන්න ප්‍රත්‍යක්ෂයක් කියලා.
මේක ප්‍රත්‍යක්ෂයක්. එකම රාශියට සමාන රාශීන් සමානයි. ඒක අපි එතන සඳහන් කරන්නේ නැහැ. සඳහන් කරන්නේ නැතුණාට අපි අගේ හොයනකොට අපි මේ සම්බන්ධය ගන්නවා. ඒක ඔටෝමැටිකලි ගන්නවා. අපි මේ 2y ධන 4 සමාන 8යි. දැන් මේ සරල සමීකරණය අපි විසඳනවා. 2y ධන 4 සමානයි 8යි. එතකොට අපි කරන්නේ මේ 4 අයින් කරගන්න දෙපැත්තෙන් 4ක් අඩු කරනවා. එතනත් ප්‍රත්‍යක්ෂයක් දෙන්නේ මතක තියාගන්න. ඒක දැන් ඉස්සරහට කතා කරන ප්‍රත්‍යක්ෂයක්. සමාන රාශියකින් එකම රාශියක් අඩු කළ විට ලැබෙන රාශිය සමාන වෙයි. ඒක ඉස්සරහ කතා කරනවා. එතකොට 4ට 4 ඉවත් වෙනවා. 2y සමානයි. එතකොට මෙතන 4 වෙනවා. ඊළඟට ආයි අපි y හොයාගන්න ආයි ප්‍රත්‍යක්ෂයක් යොදන්න. මේ ඊළඟට අපි කතා කරන තව ප්‍රත්‍යක්ෂයක්. සමාන රාශීන් නිශ්ශුන්‍ය රාශියකින් බෙදු විට ලැබෙන රාශිය සමාන වේ. නිශ්ශුන්‍ය රාශියකින් බෙදු විට. එතකොට මේ y ට 2 විවත් වෙනවා. ඔන්න y සමානයි 2යි. y ගේ ගත්තේ අපි මේ ඉගෙන ගත්ත මෙතන ප්‍රත්‍යක්ෂය භාවිතා කරපු හින්දා. තේරුණාද දරුවනි? ඒවා ඉතින් අපි ලියදී ඉන්නේ ප්‍රත්‍යක්ෂ කියලා. අපි ඒව භාවිතා කරනවා. නමුත් කෙනෙක් තර්ක කරන්න පුළුවන්. මේ දෙන්න සමාන වුණාට මේ දෙන්න සමාන වුණේ කොහොමද කියලා. මේ දෙන්න සමාන වුණේ කොහොමද කියලා. ඒතකොට අපිට කියන්න තියෙන්නේ මේක අනිවාර්ය සත්‍යයක්. එකම රාශියට සමාන රාශීන් සමාන වේ. එකිනෙකට සමාන වේ. පැහැදිලිද? ඔව් සර්. ආයි සටහන් කරගන්න. සර් එතකොට මේ අපි හදපු ගොඩක් ගණන් ඔව් අපි සමීකරණ ලෙස විසඳපු ඒවායේ සමීකරණ විසඳීම් වලදී ප්‍රත්‍යක්ෂ තමයි භාවිතා කරේ. ඇයි මම සමහර වෙලාවට ඔබට කියනවත් ඇති ප්‍රත්‍යක්ෂ අනුව කියලා. නමුත් ඔයගොල්ලෝ ප්‍රත්‍යක්ෂ ඉගෙනගෙන හිටියේ නෑ එතකොට. දැන් සටහන් කරගන්න. එම නිසා y අපේ 2 වේ කියලා ලියන්නේ නැද්ද? අවසාන උත්තරේ නේද? ඔව්. එහෙම ලියන්න පුතේ. බොහොම හොඳයි මතක් කරපු එක. අපි අවසානයේ ලියනවා එම නිසා y හි අගය ඒක තමයි පිළිතුරු ගැලපීම 2 වේ. ඒක තමයි වෙන්න ඕනේ. ඒක හොඳයි. පුතා මතක් කරපු එක බොහොම හොඳයි. හරි සර්. දැන් ඒ කිව්ව කාරණාව දැන් පැහැදිලිද ඔයගොල්ලන්ට? ඔව් සර්. අදහසක් හිතට ආවනේ. පුතේ එහෙනම් මේ සම්බන්ධව මහා ලොකු අභ්‍යාස නැති වුණාට මාක් කරගන්න 7 අභ්‍යාසය පිටු අංක 81 ඕගොල්ලන්ට බාරයි. හැබැයි ඊට පෙර ඕගොල්ලෝ නිදසුන් ගණන් අධ්‍යයනය කරන්න ඕන. අපිට දැන් මෙතන ඔක්කොම සාකච්ඡා කරන්න කාලේ ප්‍රමාණවත් මදි. මම ඕගොල්ලන්ට හොඳ ආරම්භයක් දුන්නේ. ඒ ආරම්භයත් එක්ක ඕගොල්ලෝ මේ ගමන යන්න ඕන. හරි? යන්න ඕන. මම දැන් ඕගොල්ලන්ට පොඩි තල්ලුවක් දුන්නා. ඉනිමකක් බැඳලා දුන්නා. කූණ්‍යක් ගහලා දුන්නා. ඕගොල්ලෝ දැන් නගින්න ඕන වැඩේ. ඔන්න ඔය ටික කෙරෙන්න ඕන. හරි? ඒකද? අපි දැන් දෙවෙනි ප්‍රත්‍යක්ෂයට යමු. මෙන්න තාත්තා කෝල් එකක් එනවා. දෙවෙනි ප්‍රත්‍යක්ෂයට යමු. ලියන්න. ප්‍රත්‍යක්ෂාංක 2. දෙවෙනි ප්‍රත්‍යක්ෂය. හරි? ඔන්න මාත් එක්කම ලියාගමු. සමාන රාශීන් වලට සමාන රාශි එකතු කිරීමෙන් සමාන රාශි එකතු කිරීමෙන්
සමාන රාශීන් වලට සමාන රාශි එකතු කිරීමෙන් ලැබෙන රාශිද සමාන වේ. ලැබෙන රාශිද සමාන වේ. සමාන රාශීන් වලට සමාන රාශි එකතු කිරීමෙන් ලැබෙන රාශිද සමාන වේ. පැන්සලෙන් කොටු කරගන්න. හරි සර්. ලැබෙන රාශිද සමාන වේ. හරි සර්. අපි බලමු මොකද්ද මේ කියන්නේ කියලා. ඔන්න හොඳට බලා ගන්න. ඕක මෙතන පුතේ අපි අවස්ථා දෙකකට ගන්නවා දුවේ පුතේ. අවස්ථා දෙකක්. එකක් තමයි මෙන්න මෙහෙම. එක අපි එකක් ගන්නවා A සමානයි B. ඊට පස්සේ අපි ගන්නවා මේ විදියට ඔන්න හොඳට බලන්න. ඊට පස්සේ මම ගන්නවා D A සමානයි B C සමානයි D. නම් මෙහෙම වෙනවා නම් එහෙම වෙනවා නම් මේ A එකතු කිරීම C මේ පැත්තේ මේ දෙන්න එකතු කරනවා මේ පැත්තේ මේ දෙන්න එකතු කරනවා සමාන රාශීන් එකතු කළ විට ලැබෙන රාශිය මොකද වෙන්නේ පුතේ අනිවාර්යයෙන්ම මේ දෙන්න සමාන වෙනවා Aට C එකතු කරාමයි Bට D එකතු කරුවමයි ලැබෙන එක් ප්‍රමාණය සමාන වෙනවා ඕක එකක් ඔහොම වෙන්න පුළුවන් අනිත් එක තමයි හෝ අනිත් එක A සමානයි B A සමානයි B එතකොට C සමානයි C එකම ප්‍රමාණය නම් මොකක්ද එහෙනම් වෙන්නේ එහෙමනම් A එකතු කිරීම C සමාන වෙනවා අනිවාර්යයෙන්ම B එකතු කිරීම C වේ ඕනෝමයි පැහැදිලිද එකම සමාන රාශීන් වලට සමාන රාශි එකතු කළ විට ලැබෙන රාශි සමාන වේ ඔව් ලියාගන්න අපි භාවිතා සර් C සමානයි C කියන්නේ C සමානයි C කියන එක ඉතින් කියන්න දෙයක් නෑ කොහොමද C සමානයි මොකද C කියන්නේ දෙකම එකයි ඔව් මෙතන එකම ප්‍රමාණයට මේ දැන් මෙහෙමයි මෙතන දැන් ඕගලන්ට මේක භාවිතා වෙනකොට පුතේ ඔයාලට තේරෙයි තව මේ එකම ප්‍රමාණ දෙක තමයි මේ ඒ කියන්නේ දැන් සමාන ප්‍රමාණ දෙකකට අපි එකම ප්‍රමාණය එකතු කරනවා එකම ප්‍රමාණය එකතු කරනවා මෙයාටත් එකම ප්‍රමාණයක් මෙයාටත් ඒ ප්‍රමාණයම එකතු කරනවා එතනත් එන්නේ සමාන රාශීන් එකතු කරනවා සමාන රාශීන් එකතු කරා ඒතකොට ලැබෙන ප්‍රමාණ දෙක සමානයි ලැබෙන ප්‍රමාණ දෙක සමානයි කෙනෙක් තර්ක කරයිනේ ඉතින් මේ ප්‍රමාණය එකතු කරාට මෙයාට මේ ප්‍රමාණය එකතු කරාට සමාන වෙන්නේ කොහොමද කියලා සමාන වෙන්නේ ප්‍රත්‍යක්ෂයෙන්ද අන්න ඒකයි C සමානයි C ඕක දැන් මම ජ්‍යාමිතික ගැටලුවකදී මම මේක හොඳටම පැහැදිලි වෙයි පුතේ ඔයාගේ ඔය හිතේ තියෙන සැකේ දුරු වෙනවා මෙතනදී හරි මේක ලියා ගන්න සර් කියන්න A ධන B ධන C කියලා ලියන්න බැයිද? A ධන B ධන C කොතනද මේකද ඔව් සර්. ඔව් එතන ඒ නිගමනයේට එන්න පුළුවන් මෙතන මේකේ ඒ නිගමනයේට එන්න පුළුවන් මොකද C දෙන්නට මේකතු වෙන හින්දා A ධන ඔයා මොකද මට කිව්වේ A ධන B ධන C සමානයි A ධන B ධන C කියලාද කොහමද නෑ සර් A B C පළවෙනි එක විතරයි. ආයි මට පැහැදිලි කරන්න මොකද A ධන B ධන C A ධන B ධන C ඉතින් මෙතනින් මොකද්ද සම්බන්ධය මේක යම්
මේක සමාන වෙන්නේ කාටද? උඩ ලියලා තියෙන්නේ A ධන C B ධන C කියන්නේ ලියලා තියෙන්නේ සර්. මෙහෙමයි පුතේ. මෙතන තර්කය වෙන්නේ මේකයි. A කියන ප්‍රමාණය B ට සමානයි. අපි උදාහරණයක් ගමුන්න. දැන් අපි හිතමු මෙහෙම සමන්ගේ උස කමල්ගේ උසට සමානයි. හරිද? ඒ දෙන්නගේ උස සමානයි. නිමල් කියලා එක්කෙනෙක් ඉන්නවා කියලා හිතන්නකෝ. නිමල්ගේ උස තියෙනවනේ. දැන් මේ සමන්ගේ උසට මම නිමල්ගේ උස එකතු කරනවා. කමල්ගේ උසටත් නිමල්ගේ උස එකතු කරනවා. එතකොට මේ ලැබෙන ප්‍රමාණ දෙක අතර තියෙන අනිවාර්යයෙන්ම සම්බන්ධය මොකක්ද එහෙනම්? උත්තරේ එකමයි. මේ දෙන්න සමාන වෙනවා. ඒක අනිවාර්ය සත්‍යයක්. අනිවාර්ය සත්‍යයක්. ඇයි සමාන රාශීන් වලට එකම රාශියක් එකතු කරා. නැත්තම් සමාන රාශියක් එකතු කරා. එසේ ලැබෙන රාශි සමානයි. ඒක තමයි මෙතන මේ මම කියන්නේ. A B ට සමානයි C C ට සමාන නම් A එකතු කිරීම C B එකතු කිරීම C ට සමානයි. හරිනේ? right. අපි තව උදාහරණ කතා කරනකොට ඔයාලට මේක පැහැදිලි වෙයි තව. සර් කියන්නේ ඔය අතන මේ උඩ තියෙන ඒ ප්‍රශ්නේ අපිට කියන්න බැයිද A ධන C සමානයි B ධන D සමානයි A ධන D කියලා? A ධන D ට සමාන වෙන්නේ කොහොමද? A ධන D ට සමාන වෙන්නේ කොහොමද? මොකද මේ අතර අපිට සම්බන්ධයක් දීලා නැහැනේ. A C ට සමානයි කියලාවත් B D ට සමානයි කියලාවත් කියලා නැහැනේ. දැන් ඔයාට ඒකට පොඩි උදාහරණයක් ගොනු කරගන්න හිතට. දැන් මෙයා මේ සමන්ගේ උස, මේ කමල්ගේ උස, මේ නිමල්ගේ උස, මේ අජිත්ගේ උස. එතකොට අපිට මේ දෙන්නගේ උසේ එකතුව මේ දෙන්නගේ උසේ එකතුවට සමානයි කිව්වට මේ දෙන්නගේ උසේ එකතුවට සමානයි කියලා ගන්න බෑ නේද? පොඩ්ඩක් නිදහසේ හිතන්න බලන්න. හරි? මොකද මේ දෙන්න අතර සම්බන්ධයක් අපිට දීලා නැහැ මේ අතර සම්බන්ධයක්. මේ වෙනස්ම ප්‍රමාණ දෙකක් නේ තියෙන්නේ. නේද දුව? right. අපි එමු උදාහරණයකට. ඔන්න මම උදාහරණයක් ගන්න හදන්නේ. උදාහරණයක්. මම මේක මකන්නම්. මාත් එක්කම ලියා ගන්න එක උදාහරණයක්. මම ගන්නවා මෙහෙම උදාහරණයක්. ඔන්න මම රූප සටහනක් අදින. ඔයගොල්ලෝ අදින්න මාත් එක්කම සරල රේඛා ඛණ්ඩයක්. ඒකේ මේ කෙලවර A අන්ත ලක්ෂය. මේ කෙලවර B. මෙතන තියෙනවා C, මෙතන D. හරිද? දැන් අපිට කියනවා රූපයේ ඔන්න බලන්න මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ අඩක් සම්පූර්ණ රූපයකුයි විස්තරයකුයි. රූපයේ AC සමානයි DB වේ. AC සමානයි DB වේ. AD සමානයි CB බව පෙන්වන්න. ඔන්න බව පෙන්වන්න. ඔක ලියා ගන්නකො ඉස්සෙල්ලා. හරි සර්.
හරි සර්. සටහන් පැන්සලෙන් අඳින්නේ. හරි සර්. ඔන්නේ නම් බලන්න. ඔන්න මම ඔප්පු කරන්න හදන්නේ. හරි සර්. මම කියනවා AC සමානයි DB කියලා. ඒකට හේතුව මොකක්ද? එක දීලා තියෙනවා. එක දී ඇත. D ඇත. හරිනේ. මං කියනවා CD සමානයි CD කියලා. ඒක මොකක්ද? එකම රේඛා ඛණ්ඩය. එකම රේඛා ඛණ්ඩය. එකම රේඛා ඛණ්ඩයනේ. එතකොට CD CD ට සමානයි. මේක මං ගන්නවා අංක 1 කියලා. මේක ගන්නවා මං අංක 2 කියලා. 1යි 2යි මං එකතු කරනවා. එකතු කිරීමෙන්. බලන්න ඉදිරිපත් කරන විදිය. 1යි 2යි මං එකතු කරාම AC එකතු වෙනවා CD ත් එක්ක. DB එකතු වෙනවා CD ත් එක්ක. 1යි 2යි එකතු කරා. එතකොට මම කොහොමද මේ දෙන්න සමානයි කියලා දාන්නේ? මං කොහොමද සමානයි කියලා දාන්නේ? ඒ සමානයි කියලා දාන්නේ හේතුව තමයි ප්‍රත්‍යක්ෂය. ආන්න දැක්කද ප්‍රත්‍යක්ෂයේ දෙන හැටි. නැත්තම් මං කොහොමද සමානයි කියලා දාන්නේ? මං කරේ එකතු කරපු එක විතරයි. ඒ එකතු කරපු ප්‍රමාණය සමාන වෙන්නේ ඇයි? ප්‍රත්‍යක්ෂයෙන් හින්දා. දැන් ඔන්න පුතේ බලන්න. එතකොට මේ දෙන්න එකතු වුණාම හැදෙන්නේ මොකද්ද? AC ට CD හැදෙනවා. AC CD එකතු වුණාම හැදෙනවා සරල රේඛා ඛණ්ඩය කවුද? ඒ දෙන්න එකතු කරාම හැදෙන්නේ ACD. ඒ CD කියලා කියන්නේ නැහැ පුතේ අපි. දැන් සරල රේඛා ඛණ්ඩයේ දැන් පුතා මෙතන A මෙයා C මෙයා D නේ. එතකොට අපි සරල රේඛා ඛණ්ඩයේ අන්ත ලක්ෂ තමයි නම් කරන්නේ. AD. එතකොට අපි ගන්නෙ AD. AD. එතකොට මේ දෙන්න එකතු වුණාම හැදෙන්නේ මොකද්ද? DB ට CD එකතු වෙනවා. DB එතකොට BC මේ දෙන්න නේ BD ට CD එකතු වෙන්නේ. එතකොට මේ රේඛා ඛණ්ඩයේ දෙකලවර තියෙන අකුරු දෙක තමයි අපි ගන්නෙ. ඒක අකුරු දෙක මාරු වුණාට කමන්නේ නැහැ. එතකොට මම ගන්නවා ඒක දැන් මේ D නේ පොදු වෙන්නේ. එතකොට BC නැත්තම් CB. දැක්කද? ඒ දෙන්න මොකද වෙන්නේ? සමාන වෙයි. ඔන්න නිගමනේ මේ ඔප්පු වෙනවා. AC DB ට සමාන වුණා දීලා තිනවා. CD එකම රේඛා ඛණ්ඩයේ හින්දා CD CD ට සමාන වුණා. අපි 1යි 2යි එකතු කරා. එතකොට AC CD එකතු වෙනවා. DB CD එකතු වෙනවා. ඒ දෙන්න සමාන වුණේ ඇයි? ප්‍රත්‍යක්ෂයෙන් හින්දා. එතකොට මේ දෙන්න එකතු වුණාම මෙහෙම ලැබෙනවා. පැහැදිලිද? දැක්කද? දැන් මෙතෙක් කල් කරපු ඒවට වැඩිය වෙනස්. මේක මනසේ යොදන්න ඕන. හික්මීමක් තියෙන්න ඕන. තර්ක කරන්න ඕන, හිතන්න ඕන. කම්මැලි වෙන්න බෑ. කම්මැලි වුණොත් මේවා අත්හැරේනවා. පොතේ නිකන් ලියාගත්තට වැඩක් නැහැ. පොතේ ලියාගත්තට වැඩක් නැහැ. මේවා ගලප ගන්න පුළුවන් වෙන්න ඕන. මම මේ කරන එක ඕගොල්ලන්ට ඉදිරියේදී කරන්න පුළුවන් වෙන්න ඕන. මමනේ දැන් මේ ලිව්වේ. නේද? මේක කලාවක්. මේ කලාවට හුරු වෙන්න ඕන. රයිට්. සටහන් කරගන්න. අන්තිමට මනසාක අන්තිමට එම නිසා කියලා දාන්න ඕන. මකන්නද? සර්. හරි. හරි නේද හැමෝම?
හරි සර්. හරි. වෙලා වැටෙන්නේ පුතේ. හරි. ඔන්න මම දෙවෙනි එක ගන්නවා උදාහරණ දෙක. පුතල හැමෝම අවධානයෙන් ඉන්න. මාත් එක්කම කරන්න මේ රූප සටහන අඳින එක නැත්තම් වෙලාව අපරාධේ. මෙහෙම තියෙනවා රේඛා ඛණ්ඩයක්. මම මේ අභ්‍යාසයේ ගානක් හදන්නේ මේ තව එකක් තියෙනවා මේක චතුරස්‍රයක් මෙයා හරි. ඔන්නෝම තියෙනවා. මේකේ පුතා මෙතන තියෙනවා මේක නම් කරලා තියෙනවා මෙතන A B මෙතන C මෙතන D මෙතන එතකොට x තියෙනවා x මෙතන පුතා y තියෙනවා මෙතන ලක්ෂයක් y මේකේ අපිට කියනවා xp දුර අපි ඔන්න ඔහොම තියෙනවා හරි විස්තරය දෙන්නම්කෝ දැන් A B C D චතුරස්‍රයේ ඔයගොල්ලෝ තියාගන්න චතුරස්‍රයේ A B මත x ද C D මත y ද පිහිටා ඇත්තේ AX සමානයි YC ද YC සහ BX සමානයි DY වන පරිදිය AB සමානයි CD බව පෙන්වන්න ඔන්න ඔක තමයි අපිට පෙන්වන්න තියෙන්නේ AB සමානයි CD බව පෙන්වන්න හරිද පුතා හරි සර්. right ඔන්න මාත් එක්කම කරමු මොකද මම පළවෙනිම කරන්න ඕන දේ මොකක්ද මම පළවෙනිම කරන්න ඕනේ මේ තොරතුරු මේ රූප සටහනට එකතු කරගන්න එපානේ මේ තොරතුරු මම රූප සටහනට එකතු කරගන්න ඕනේ රූප සටහන පැහැදිලිව ඇඳලා තියෙන්න ඕන ඔන්න මම දැන් එකතු කරගන්නවා මේකේ AX සමානයි YC කියනවා AX සමානයි YC ඒ කියන්නේ මෙතන AX දිග YC ට සමානයි ඔන්න මම ලකුණු කරා ඔබටත් පුළුවන් ඊට පස්සේ මේකේ කියනවා BX ඒ කියන්නේ මම දැන් තනීරක් දැම්මාම හරියන්නේ නැහනේ එතකොට sannivedana වෙන්නේ මේ දෙන්න සමේ තුන් දෙනාම සමානයි කියලා ඒ ඉන්න දැන් මම මෙතන ඉරි දෙකක් ගහනවා මෙන්න මේ දෙන්න සමානයි එතකොට අපිට පැහැදිලිව පේනවා දැක්කද දැන් අපි ඔප්පු කරන්න ඕනේ ABCD ට සමාන බව. ඔන්න දැන් අපි සැලසුම් කරගන්න ඕන කොහොමද කරන්නේ? අනිවාර්යෙන් ප්‍රත්‍යක්ෂයක් යොදා ගන්න වෙනවා. මේ ප්‍රත්‍යක්ෂයක් යොදා ගන්න වෙනවා. කොහොමද ගන්න? මම මුලින්ම ලියනවා AX සමානයි YC. මොකද්ද ඒකට හේතුව? ඒකට හේතුව D ඇත. D ඇත. නේ ඊළඟට මම ලියනවා AX නේ මෙතන ගත්තේ AX ගත්තේ හින්දා XB මේ පැත්තට ගමුවා XB නැත්නම් BX BX සමානයි YD ඒකට හේතුවක් D ඇත
මේක අංක 1 කියලා ගන්නවා මේක අංක 2 කියලා ගන්නවා. දැන් මොකද කරන්නේ? 1 එකතු කිරීම 2. අන්න දැන් මම දෙන්න එකතු කරනවා. එතකොට මේ වම් අත පැත්ත එකතු වෙනවා ax එකතු කිරීම bx. හරිනේ. දකුණු අත පැත්ත එකතු වෙනවා yc එකතු කිරීම yd. එහෙම එකතු වෙච්ච දෙක සමාන වෙන්නේ කොහොමද? අන්න තර්කය. කොහොමද මේ දෙන්න සමාන වෙන්නේ? සමාන වෙන්නේ ප්‍රත්‍යක්ෂයෙන්. ප්‍රත්‍යක්ෂ. දැන් එතකොට මේ දෙන්න එකතු වෙලා හැදෙන්නේ මොන රේඛා ඛණ්ඩයේද? ax ට xb. එතකොට හැදෙන්නේ ab. AB. මේ දෙන්න එකතු වෙලා හැදෙන්නේ මොන රේඛා ඛණ්ඩයේද? EC. ABC. එහෙනම් මොකද වෙන්නේ? එම නිසා ABDC සමාන වේ. ඔන්න ඔහොමයි. දැක්කද? ගොඩනගා. සර් අපිට රූප සටහන විතරක් දැන් සමහර වෙලාවට තේරෙන්න පුළුවන් නේ. රූප සටහන විතරක් දුන්නොත් ඒ ඇති. මේකෙන් ගන්න පුළුවන්. විස්තරේ නැතුව. එහෙමත් දෙන අවස්ථා තියෙනවා. ඔව්. දීලා ඉවරද? ඔව් සර්. දැන් මම වීජ ගණිතයේ මේකේ දෙන අවස්ථාවක් කියලා දෙන්නම්. පෙන්නන්න. වීජ ගණිතයේ දෙන අවස්ථාවක්. මකන්නද මේක? හරි සර්. හැමෝම හරිනේ? ටික වේගෙන් කරමු. මම මේ පුළුවන් තරම් මේ සරලව කියලා දෙන්න උත්සාහ කරන්නේ ඔයගොල්ලන්ට මේක ආරම්භය. නැත්තම් මේම නලව මේ වැඩේ කරන්න බෑ ආ. දැන් මේ තාම ආරම්භයේනේ මේක හරියට ග්‍රහණය කරගන්න එපා. ඔන්න වීජ ගණිතයේ එකක් තුන්වෙනි එක. අපිට දෙනවා පුතා සමීකරණයක්. සමීකරණ වල තමයි මේක වැඩිපුර මේ දෙන්නේ. අපි ගත්තොත් එහෙම 2x එකතු කිරීම 5 සමානයි x අඩු කිරීම 3 නම් x හොයන්න ඔන්නෝම දීලා තියෙනවා. දැන් ඒතකොට අපි මොකද කරන්නේ? අපි 2x එකතු කිරීම 5 සමානයි x අඩු කිරීම 3 නේ. මෙතන මම පොඩ්ඩක් මේ පොඩි වෙනසක් කරන්නම්. ඔයගොල්ලෝ ලිව්වද? ලියලාද තියෙන්නේ? තාම නෑ සර්. ඔව් සර්. ලියලා නම් කමන්නේ. ඔහොම ලියාගෙන කමන්නේ. හරි. මෙතන ප්‍රත්‍යක්ෂ දෙකක් කියදෙනවා ඒකයි. කමන්නේ මම දෙකම කියන්න. දැන් මම මොකද මුලින් කරගන්න ඕනේ? මම මුලින් කරන්න ඕනේ පුතා මෙන්න මේ x y කරගන්න ඕනනේ මෙතනින්. මේ 2x නේ ලොකු මෙයාම අපි මෙතනින් අයින් කරනවා. එහෙනම් අපි මොකද කරන්නේ? අන්න මම මේ 2x එකතු කිරීම 5 මෙතන x අඩු කිරීම 3 මම දෙපැත්තෙන්ම පුතා x අඩු කරනවනේ x අඩු කරනවා දෙපැත්තෙන්ම සමාන ප්‍රමාණයක් සමාන රාශීන්ගෙන් එකම ප්‍රමාණයක් මම අඩු කරනවා. මේක දැන් අපිට ඊළඟට කතා කරන ප්‍රත්‍යක්ෂය තමයි එතන දෙන්නේ. හරි? අඩු කරනවා. එතකොට අඩු කරා කියලා සමාන වෙන්නේ කොහොමද? සමාන වෙන්නේ ප්‍රත්‍යක්ෂයෙන්ද. මේක සමාන උනේ ප්‍රත්‍යක්ෂයක් හින්දා. දැන් සමාන වුණාම මොකද වෙන්නේ? සමාන වුණාම වෙන දේ තමයි මේ x x ඉවත් වෙනවා. මේ ධන x ඍණ x අයින් වෙනවා. එතකොට මෙතන මොකද වෙන්නේ? මෙතන වෙන්නේ මොකද වෙන්නේ? මෙතන වෙන්නේ 2x ගෙන් x අඩු වුණාම x හැදෙනවා. x හැදෙනවා. මෙතන ධන 5 සමානයි මෙතන ඍණ 3යි. නේ? ඔතනට ආවා. මම දුන්න උදාහරණේ වෙන්නේ මාර මේ
මෙතන ඍණ වෙන්න ඕන. ඍණ වුණා නම් තමයි ඊළඟ ප්‍රත්‍යක්ෂය දැන් එකම ප්‍රත්‍යක්ෂය දෙන්නේ මෙතන. හරි තුන්වෙනි එකට මේක ආවේ. පොඩ්ඩක් තරහ නැතුව මෙන්න මෙතන ඍණ කරගන්න. ඔන්න ඔහම. එතකොට අපේ ප්‍රත්‍යක්ෂය දෙනවා. මෙන්න මෙතන ඍණ ලකුණ දා ඔන්න ඔහම. හරි. මෙතනත් ඍණ වෙන්න ඕන. ඔව්. ඔන්න දැන් අපේ ප්‍රත්‍යක්ෂය. හරි. දැන් x හොයාගන්න එපා. x හොයාගන්න නම් දැන් මොකද කරන්න ඕනේ? මේ සමාන ප්‍රමාණ දෙකට එකම ප්‍රමාණයක් අපි එකතු කරනවා. එකම ප්‍රමාණයක් එකතු කරනවා. මේ එකම ප්‍රමාණයක් එකතු කරනවා. මොකද්ද මම එකතු කරන ප්‍රමාණය? මේ 5 අයින් වෙන නම් මම 5ක් එකතු කරනවා. මෙයාටත් 5ක් එකතු කරනවා. සමාන රාශීන්ට එකම රාශියක් එකතු කරනවා. එතකොට මේ දෙන්න සමාන වෙන්නේ කොහොමද? මේ දෙන්න සමාන වෙන්නේ ප්‍රත්‍යක්ෂවලින්. ප්‍රත්‍යක්ෂවලින්. අන්න අපිට එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ කියන ඍණ 5යි ධන 5යි ඉවත් වෙනවා, x තනි වෙනවා, උත්තරේ එනවා 5න් 3ක් අඩු වෙලා 2යි. එම නිසා x සමානයි 2 වේ. ඔන්න. මෙතන මං ඉස්සරහට දැන් ඊළඟට කතා කරන ප්‍රත්‍යක්ෂයත් මෙතන යෙදුණා පුතා. මෙතන දැන් අපි කතා කරපු ප්‍රත්‍යක්ෂය යෙදුණා සමාන රාශීන්ට එකම රාශියක් එකතු කරලා රාශීන් සමාන වේ. දැක්කද? ඔක සටහන් කරගන්න. වරහන් දාන්න ඕනේ. පුතා මෙතනට වරහන් දාන්න ඕනේ. මෙතනද මේකද? ඔව් මෙතන වරහන් දාන ප්‍රත්‍යක්ෂ කියලා ලියන්න. යෙදෙන තැන එතන. ඉවරද? ඔව් සර්. එහෙමනම් මේකට ඕගොල්ලන්ට වෙන් වෙලා තියෙන අභ්‍යාසය තමයි අනිවාර්යෙන් කරන්න ඕන 7-2 අභ්‍යාසය පිටු 83. ඒකේ ගැටලු 3ක් තියෙනවා. ඒ තුනයි ඊට අමතරව නිදසුන් ගණන් අධ්‍යයනය කරන්න. නිදසුන් ගණන් අධ්‍යයනය කරමින් තමයි මේ වැඩේ කරන්න ඕනේ. අපි තුන්වෙනි ප්‍රත්‍යක්ෂයත් අපි ලියාගමුකෝ. ඊට පස්සේ පුළුවන් නේ තුන්වත් කරගමු ඉක්මනට. ඔන්න ලියන්න ප්‍රත්‍යක්ෂ අංක 3. प्रत्यक्ष अंक 3 මේ ලියන්න සමාන රාශීන් වලින් සමාන රාශි අඩු කිරීමෙන් ලැබෙන රාශිද සමාන වේ. පැන්සලින් කොටු කරගන්න. සමාන රාශීන් වලින් සමාන රාශි අඩු කිරීමෙන් ලැබෙන රාශිද සමාන වේ. සමාන රාශීන් වලින් සමාන රාශි අඩු කිරීමෙන් ලැබෙන රාශිද සමාන වේ. ඔව්. අපි බලමු. අන්න පුතා මෙතන අපි මේක විස්තරාත්මකව බැලුවොත් මෙහෙමනේ A සමානයි B නම්
AP සමානයි B සහ C සමානයි D නම් A ගෙන් C අඩු කරනවා B ගෙන් D අඩු කරනවා. එතකොට මොකද වෙන්නේ පුතේ? A ප්‍රමාණ දෙක අනිවාර්යයෙන්ම සමාන වෙනවා. සමාන වේ. කමල්ගේ උසයි නිමල්ගේ උසයි අජිත්ගේ උසයි අපි හිතමු අජිතුයි තව නමක් ගත්තොත් රත්නපාලගේ උසයි. එතකොට මෙයාගේ මේ උසෙන් මෙයා අඩු වුණාම මේ උසෙන් මෙයාගේ උස අඩු වුණාම ලැබෙන උස වල දෙක සමානයි. නේ? ඒක අනිවාර්ය සත්‍යයක්. ඔප්පු කරන්න දෙයක් නැහැ. ඒ වගේම අපිට මෙහෙම ගන්නත් පුළුවන්. කොහොමද? A සමානයි B C සමානයි C නම් A ගෙන් C අඩු කරනවා B ගෙන් C අඩු කරනවා. එකම ප්‍රමාණය අඩු කරනවා. ලැබෙන ප්‍රමාණ දෙක සමාන වෙනවා අනිවාර්යයෙන්. නේ? අර වගේමයි. එකතු කරාමත් ලැබෙනවා අඩු කරාමත් ලැබෙනවා. ඒක සටහන් කරගන්න. හරි සර්. හරිනේ. අපි උදාහරණයක් බලමු ටක් ගාලා. පුතාලා හරිද? හරි සර්. නෑ සර්. පොඩ්ඩක් දෙන්න. හරි සර්. හරි. දැන් උදාහරණයක් බලමු ඔන්න. උදාහරණ එක කියලා ලියන්න ඉක්මනට. අර වගේම මම එකක් ගන්නවා මෙන්න බලන්න. මම ගන්නවා සරල රේඛා ඛණ්ඩයක්. පුතාලත් අඳින්න මාත් එක්ක. මේකේ දෙනවා මෙතන A මෙතන B මෙතන C මෙතන D. හරිද? අපිට කියනවා රූපයේ A C සමානයි BD නම් AC සමානයි BD නම් AB සමානයි CD බව පෙන්වන්න. බව ඔප්පු කරන්න. බව පෙන්වන්න. ඔයගලන්ට අවස්ථාව දෙන්නද? ලියන්න බලන්න පුරුදු වෙන්නත් එක්ක. පොඩ වාහනේ පදින්න එපා. ගේ ඇතුළෙම තියාගෙන ඉඳලා හරියන්නේ නැහැ. ලියන්න බලන්න. ඊට පස්සේ මම එක්ක සාකච්ඡා කරමු. ගොඩනගන්න බලන්න. හරි සර්. හරිද? දෙපාරක් බලන්න. හරි? මම ලියන්නද පුතා? හා සර්. ලියමු. ඔන්න බලන්න එහෙනම් එන්නේ කොහොමද කියලා. AC සමානයි කාටද?
AC සමානයි BDට. මොකද්ද හේතුව? D ඇත D ඇත. දී ඇති පිට. D ඇත. දැන් මොකද්ද මං කරන්නේ ඊළඟට? අර මේ BC සමානයි BCට. මොකද්ද හේතුව? එකම එකම රේඛා ඛණ්ඩය. එකම රේඛා ඛණ්ඩයනේ නේ. මේක මං 1 කියලා ගන්නවා, මේක මං අංක 2 කියලා ගන්නවා. දැන් මම මොකද කරන්නේ? එකෙන් දෙක අඩු කරනවා. අඩු කිරීමෙන්. එතකොට කොහොමද එන්නේ? AC ගෙන් BC අඩු වෙනවා. BD ගෙන් BC අඩු වෙනවා. එතකොට මේ ලැබෙන ප්‍රමාණ දෙක සමාන වෙන්නේ කොහොමද? ප්‍රත්‍යක්ෂ ප්‍රත්‍යක්ෂ වලින්. ප්‍රත්‍යක්ෂ. එතකොට AC ගෙන් BC අඩු කරාම ලැබෙන්නේ මොන ප්‍රමාණයද? AB AC ගෙන් BC මේ දුරෙන් මේ දුර අඩු වෙනවා. එතකොට ඉතුරු වෙන්නේ AB. මේ දුරෙන් මේ දුර අඩු වුණාම BD ගෙන් BC අඩු වෙනවා. එතකොට කවුද හැදෙන්නේ? DC එහෙනම් මේ දෙක සමානයි නේද? එම නිසා AB සමානයි CD වේ. දැක්කද? සෝකම වෙන විදියකට හදලා toy උත්තරේම ආවනේ. වෙන විදිහකට කියන්නේ? කියන්න බලන්න. මං කලේස AC සමානයි BD D ඇති පිට ඊට පස්සේ AB සමානයි CD AB සමානයි CD වෙන්නේ කොහොමද? කියලා දාලා පිට. AB සමානයි CD කියලානේ ඔප්පු කරන්න තියෙන්නේ. මෙයාවනේ ඔප්පු කරන්න තියෙන්නේ. ඈ? එහෙම කළා උත්තරේ ආවනේ සර් ඔය උත්තරේ. ඉතින් මේක වෙන්න බෑනේ පුතා. ඔයා මේක ඔප්පු කරන්න තියෙන එක එතන සමානයි කියලා ගන්න පුළුවන්ද? ඔප්පු කරන්නනේ තියෙන්නේ මෙයාව. එතකොට මට එයාව සමානයි කියලා ගන්න බෑනේ. මේක මට ගන්න බෑනේ. මට ඒකනේ ඔප්පු කරන්න තියෙන්නේ. නේද? ඒක ගන්න බෑ. ඒක වැරදි. ඒක ඒ දෙක සමානයි කියලා ඔප්පු කරන්න තමයි අපි මේ දුරෙන් මේ BC දෙන්නගෙම අඩු කරා. BC දිග අඩු කරා දෙන්නගෙම. සමාන රාශියකින් එකම රාශිය අඩු කළ විට ලැබෙන රාශිය සමානයි. තේරුණාද? අරක ගන්න බෑ. ඒක වැරදි. ඔන්න ඔහොමයි. ඉතින් ඔය කියලා දුන්නු දේත් එක්කත් පුතාලට පුළුවන් 7 3 අභ්‍යාසයේ උත්සාහ කරන්න අනිවාර්යයෙන්ම. අර මම මේකට දැන් බීජ ගණිතයේ උදාහරණය ගන්න යන්නේ නැහැ. මම ඉස්සෙල්ලා කරපු එකේ ඒක තිබුණානේ. අඩුවන අවස්ථාවක් තිබුණු හින්දා ඒ හින්දා ඒකත් කරන්න. ඒතර අපිට තව ප්‍රත්‍යක්ෂ දෙකක් ඉතිරි වෙලා තියෙනවා. අද දවසේ ඒක මම කතා කරන්නේ නැහැ. දීප්ති ලෙස මේක කතා කරන්න සුදුසු මාතෘකාවක්. එක දිගට කතා කරාට ඔයගොල්ලන්ට යන්නේ නැහැ. කලියනි පැතරල වතුර දානවා වගේ වැඩක් තමයි අන්තිමට වෙන්නේ. මේවා ආසාවෙන් හොයලා බලලා කරන්න මට මෙච්චරයි ඕනේ. ඔබ තුල කෘතුහලයක් ඇති වුණා නම් මේ ගැන තව සොයා බලන්න ඕන කියලා සිතුවිල්ලක් ඇති වුණා නම් අන්න ඒක තමයි පුතා ජයග්‍රහණය වෙන්නේ. ඒ ඔස්සේ ඒකට කරුණු කාරණා හොයන්න උත්සාහ කරන්න. එතකොට ඔබටම නොදැනුවත් ඔබ මේ ජ්‍යාමිතිය පිළිබඳ ජ්‍යාමිතියට දක්ෂ දරුවෙක් බවට පත් වෙනවා මේ වල යෙදෙනකොට. මම බලාපොරොත්තු වෙන ඔබ හැමෝම මේ ඉන්න කණ්ඩායමම මේ ජ්‍යාමිතිය කොටස හොඳින් ග්‍රහණය කරලා මේ ගණිතයේ තියෙන හරවත් බව හඳුනා ගන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා අද මම මෙතනින් නවත්වනවා. ඔයගොල්ලන්ට මොනවද දැන් අහන්න තියෙනවද? අහගන්න තියෙන දේවල් අහන්න පුළුවන්. සර් පොතේ දෙවෙනි පාඩම සර් දුන්න වැඩ පොත මේ දෙවෙනි පාඩමේ අභ්‍යාස 2.5 මේ දෙවෙනි ගාන තුන්වෙනි ගාන පොඩ්ඩක් හදලා ඉදී මට ගාන කියන්න පුතේ මම ළඟ දැන් මෙතන පොත නෑ. කියන්න ගාන. ඉහත ඒ ගණ කරා පොඩ්ඩක් මට විනාඩියක් දෙන්න මේ රෙකෝඩින් එක පොඩ්ඩක් නවත්තනකම්.